ආයුබෝවන් පුතේ. අද ලින්ක් එකෙන් තමයි හැමෝම සම්බන්ධ වෙන්න ඕනේ. තවම සම්බන්ධ වෙමින් ඉන්නේ අපේ ළමයි. හරි. අපි ගිය සතියේ කතා කරා. ඒ කියන්නේ අන්තර්ජාලය සහ විද්‍යුත් තැපෑල කියන පාඩමේදී අපි කතා කරා සමාජ ජාල ගැන. අද අපි ඒක ගැන මම හිතන්නේ නෝට් එකක් අපි ලියුවේ නැහැ. සමාජ ජාලයට කලින් අපි කතා කරා වීඩියෝ සම්මන්ත්‍රණ ගැන. වීඩියෝ සම්මන්ත්‍රණ මොකද වීඩියෝ සම්මන්ත්‍රණයක් කරන්න අත්‍යවශ්‍ය උපාංග කීපයක් අපි ගාව වෙබ් කරාවක් සංනිවේදන මෘදුකාංගයක් ඒ වගේම ගණකයක් ඊට පස්සේ අන්තර්ජාල සම්බන්ධතාවයක් කියන. ඔය අවශ්‍යතා ටික සපුරතට පස්සේ අපිට පුළුවන් වීඩියෝ සම්මන්ත්‍රණයක් කරන්න. උදේ සමාජ ජාල කියන්නේ මොනවද අපි කතා කරා. සමාජ ජාල කියලා කියන්නේ පුතේ පුද්ගලයන්ගේ පෞද්ගලික අදහස් මතවාද නැ එදිනදා ක්‍රියාකාරකම් හුවමාරු කර ගැනීම සඳහා නම් මේ සමාජයේ දැනුවත් කිරීම සහ යාළුවන් අතර හුවමාරු කිරීම සඳහා භාවිතා කරන මෘදුකාංගයක් තමයි සමාජ ජාල වෙබ් අඩවි කියලා කියන්නේ. ඒ කියන්නේ අපේ එදිනදා ක්‍රියාකාරකම් අපේ එදිනදා දේවල් තොරතුරු අපේ නෑදෑ හිතමින් නම් පෞද්ගලිකව යහළුවෝ එක්ක හුවමාරු කර ගැනීම සඳහා භාවිතා කරන ජාලයක් අපි කියනවා සමාජ ජාල සමාජ ජාල වෙබ් අඩවි කියලා. ඔයාලා දන්නවා සමාජ ජාල වෙබ් අඩවි ගොඩක්. ඔය අපි කතා කරන Facebook, YouTube, ඊට පස්සේ Instagram, ඊට පස්සේ Second Life, Flickr වගේ සමාජ ජාල වෙබ් අඩවි තියෙනවා. මේ එකෙන් මොකද කරන්නේ? අපිට අපේ පෞද්ගලික තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා අපේ අදහස් මතවාද හුවමාරු කර ගැනීම සඳහා අවශ්‍ය සහාය සලසලා දෙනවා. ඒක සමාජ ජාල වෙබ් අඩවි මගින්. අපි මුලින්ම ඔක ලියාගෙන අපි කතා කරමු වලාකුළු පරිගණක සංකල්පය කියන්නේ මොකද කියලා. ලියමු පුතේ මොන මාතෘකාව අන්තිමට ලියලා නැහැ සමාජ ජාල ගැන. එහෙම ලියලා නැහැ නේද? හරි. අපි ලියමු සමාජ ජාල කියලා මාතෘකාව. සමාජ ජාල සමාජීය ජාල කිව්වත් හරි මේ සමාජ ජාලම තමයි social network. එතන යටින් ලියමු පුද්ගලයන් පොතේ ලියන්නේ ටියුට් එකක් නෑ ටියුට් මම ටියුට් එකක් දුන්නානේ ගොඩක් කෙනෙක් මම ටියුට් එක ඕපන් කරගන්න පොතේ ටියුට් එකේ ඔක ඇති දීලා චුට්ටක් ඊට පස්සේ ටියුට් එක දුන්න බව අමතක වුණා. දැන් අලුත් පාඩම ටියුට් එකක් දුන්නේ නැති නිසා. හරි. හරි පුතේ ඒක ලියන්න දෙයක් නැහැ. ලියලා දීලා තියෙන්නේ සෝරි හොඳේ කියපේ කර. සමාජීය ජාල කියලා අපි කියලා තියෙනවා. පුද්ගලයන් අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධතා පැවැත්වගෙන යන ක්‍රමයක්. මේ සමාජීය ජාල කියලා කියන්නේ පාව හැමෝම වගේ ගාව දැන් ටියුට් එක තියෙනවනේ මොකද අද අපි පාඩම කරනවා. මේ පාඩම. උතර මෙන්න මේ ටියුට් එක තියෙන්න ඕනේ. මෙන්න මේක සමාජීය ජාල සමාජ ජාල කියලා කියන අපේ පෞද්ගලික තොරතුරු ඡායාරූප වීඩියෝ කියන එදිනෙදා කටයුතු. හරි අපි එදිනෙදා කරන දේවල් වල තොරතුරු වමාරු කරගන්න තමයි සමාජ ජාල තියෙන්නේ. මේ සමාජ ජාල වෙබ් අඩවි කීපයකුත් දීලා තියෙනවා. මෙතන පින්තූරයක් දීලා නැහැ. සමාජ ජාල වෙබ් වලට උදාහරණ තමයි පුතේ මම අර කිව්ව ඔය Facebook ඒක ඔයාලා හැමෝම දන්න එකක්. YouTube, Flickr, Second Life වගේ විවිධාකාරයේ සමාජ ජාල වෙබ් අඩවි තියෙනවා. එතකොට ඔයා වැඩි වශයෙන් පුතේ මතක තියාගන්න ඕනි මේ YouTube කියලා කියන්නේ සමාජ ජාල වෙබ් අඩවියක්. හරි YouTube කියන්නේ සමාජ ජාල වෙබ් අඩවියක්. ඒ කියන්නේ අපේ එදිනදා ක්‍රියාකාරකම් එහෙම නැත්නම් වීඩියෝස්
හුවමාරු කර ගැනීම සඳහා මේ සමාජ ජාලය තියෙන්නේ. හරි. දැන් ලියන්න ඕනේ වැරදිලා මට කියවුනේ එක. හරි. සමාජ ජාල වලින් පස්සේ අපි කතා කරනවා වලාකුළු පරිගණක සංකල්පය කියලා එකක්. අපි යාටින ක්ලවුඩ් කම්පියුටිං. ක්ලවුඩ් එකක්. ඔයාලා අහලා ඇති ගොඩක් ෆෝන් වල තියෙනවා ඩාටා ක්ලවුඩ් එකක්. උදාහරණයක් අපි සාමාන්‍යයෙන් එකකින් ගන්න ජනප්‍රිය ක්ලවුඩ් එකක් තියෙනවා iPhone වල. මොකක්ද ඒකේ නම? iPhone වල පුතේ ක්ලවුඩ් එකක් තියෙනවා. මොකක්ද ඒ ක්ලවුඩ් එකේ නම? මට උත්තරයක් ආවා. ඔව්. iCloud කියලා. iPhone වල පුතේ ක්ලවුඩ් එකක් තියෙනවා. එයාගේ නම iCloud. iCloud. Microsoft ලගේ තියෙනවා Microsoft OneDrive කියලා ක්ලවුඩ් එකක්. Microsoft OneDrive. ඒක මේ අන්තර්ජාල ඉඩක් තියෙන පුතේ. එතකොට මේ ක්ලවුඩ් එක භාවිතා කරන එකේ වාසි තමයි OneDrive. එතකොට ක්ලවුඩ් එක භාවිතා කරන එකේ වාසි තමයි පුතේ අපිට පුළුවන් ඕන තැනක ඉඳගෙන Tamanගේ පරිගණකය ජංගම දුරකථනය භාවිතා කරලා අපිට පුළුවන් රැහන් රහිතව නේ වයර් ඕනේ නෑ මේකට සම්බන්ධව රැහන් රහිතව අන්තර්ජාලය හා අදාළ ඉඩ පාවිච්චි කරන්න පුළුවන්. නේ අන්තර්ජාලයේ තියෙන ඉඩ ගැන අපි මේ කතා කරන්නේ. එතකොට මේ අන්තර්ජාලයේ තියෙන ඉඩ අපිට පුළුවන් රැහන් රහිතව දුරස්ත වෙදගෙන ඔයා ගාව තියෙන ජංගම දුරකථනයෙන් ලැප්ටොප් එකෙන් එහෙම නැත්නම් ඩෙස්ක්ටොප් කම්පියුටර් එකෙන් එකෙන් සම්බන්ධ වෙලා පරිහරණය කිරීමේ හැකියාව තියෙනවා. දැන් උදාහරණයක් ඔයාට ක්ලවුඩ් එකක් හම්බ වෙනවා ඊමේල් ඇඩ්‍රස් එක පාවිච්චි කරනකොට. අපි ගියත් කතා කරා ඊමේල් ඇඩ්‍රස් ගැන. එතකොට ඊමේල් ඇඩ්‍රස් එකක් පාවිච්චි කරාම ඔයාට අන්තර්ජාලයේ ඉඩක් හම්බ වෙනවා. ඒ ඉඩට ඔයාට ලෝකයේ ඕනෑම තැනකින් සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම සම්බන්ධ වෙන්නේ රැහන් රහිතව. අන්තර්ජාලය හරහා තමයි සම්බන්ධ වෙන්නේ. හැබැයි රැහන් රහිතව මේක එක්ක සම්බන්ධ වීමේ යාව තියෙනවා. ඒකට අන්න එහෙම දුරස්ත කරගෙන අන්තර්ජාලයේ තියෙන ස්පේස් අන්තර්ජාලයේ තියෙන ඉඩක් එක්ක අපි රැහන් රහිතව සම්බන්ධ වෙනව නම් ඒ වගේම ඒ ඉඩෙහි අපි තොරතුරු ගබඩා කරනවා ඒව නැවත ලබා ගන්නවා ඕනනම් හුවමාරු කරනවා. මෙන්න මෙහෙම කරන්න පුළුවන් ස්පේස් එකකට අපි කියන ඉඩකට අපි කියනවා ක්ලවුඩ් එකක් කියලා. ඔය සංකල්පයට අපි නමක් කියනවා ක්ලවුඩ් කම්පියුටිං. වලාකුළු පරිගණක සංකල්පය. වලාකුළු පරිගණක සංකල්පය. මේක හරියට ඔර වලාකුළක තියෙන ඉඩක් නෑ වලාකුළක් වගේ. ඒක අපිට එකක් නෙවෙයි. හැබැයි එයාගෙන අපිට ප්‍රයෝජන ගන්න පුළුවන්. මේ ක්ලවුඩ් එකත් එහෙමයි. ක්ලවුඩ් පුතේ අපිට අයිති එකක් නෙවෙයි. හැබැයි අපිට ඒව පාවිච්චි කරලා විවිධ දේවල් ගබඩා කරන්න, ගබඩා කරපු ඒවා නැවත ලබා ගන්න, හුවමාරු කරන්න එහෙම හැකියාව තියෙනවා. වඩ ලෝකයේ ඕනම ඉඳගෙන මේ අන්තර්ජාලයේ තියෙන ස්පේස් එක, මේ අන්තර්ජාලයේ තියෙන ඉඩ වතා කරන්න පුළුවන් රැහන් රහිතව. වයර් එකක් එහෙම සම්බන්ධ කරලා නැතුව ඔයාට ස්පේස් එක භාවිතා කරන්න පුළුවන්. අපි ඔන්න ඔය දෙයට කියනවා වලාකුළු පරිගණක සංකල්පය. ක්ලවුඩ් කම්පියුටිං කියන. උතර මේ වලාකුළු පරිගණක සංකල්පයේ ඉතින් සේවාවන් තුනක් තියෙනවා. මේ ක්ලවුඩ් කම්පියුටිං වල සේවාවන් තුනක්. දැන් මම ක්ලවුඩ් කම්පියුටිං කියලා කියන්නේ අපිට අපේ පරිගණක ජංගම දුරකථන එහෙම භාවිතා කරලා රැහන් රහිතව අන්තර්ජාලයේ තියෙන ස්පේස් එකක් භාවිතා කරන්න පුළුවන්. මොක තමයි සරලවම කිව්වොත් ක්ලවුඩ් කම්පියුටිං කියලා කියන්නේ. එතකොට මේ ඉඩ අපිට රැහන් රහිතව ලෝකයේ ඕනම තැනක ඉඳගෙන ඕනම වෙලාවකදී භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. මේකේ තියෙනවා පුතේ සේවාවන් තුනක්. වලාකුළු පරිගණක සංකල්පයේ සේවාවන් තුනයි. පේපර් එකේදී අහුවොතින් වලාකුළු පරිගණක සංකල්පයේ සේවාවන් මොනවද කියලා මේ උත්තර තුන හැරෙන්න වෙනත් ඒවට ලකුණු හම්බුනේ නැහැ. උත්තර වලාකුළු පරිගණක සංකල්පයේ සේවාවන් තුනයි. එකක් යතල පහසුකම් සේවාවක් ලෙස අපි infrastructure as a service යටිතල පහසුකම් සේවාවක් ලෙස. තව එකක් අපි කතා කරනවා සංවර්ධන පරිසර සේවාවක් ලෙස. සංවර්ධන
පරිසර සේවාවක් ලෙස අපි යාට කියනවා platform as a service. එයා අපිට මෘදුකාංග සංවර්ධනය කරන පරිසරය හදලා දෙනවා. platform as a service. ඒ වගේම මෘදුකාංග සේවාවක් ලෙස අපි කියනවා software as a service. මෘදුකාංග සේවාවක් ලෙස. එතකොට දැන් හොඳට මතක තියාගන්න ඕනේ වලාකුළු පරිගණක සංකල්පයේ සේවාවන් තුනක් තියෙනවා. වලාකුළු පරිගණක සංකල්පයේ සේවාවන් තුනක් තියෙනවා. සේවාවන් තුන තමයි යටිතල පහසුකම් සේවාවක් ලෙස, සංවර්ධන පරිසර සේවාවක් ලෙස, මෘදුකාංග සේවාවක් ලෙස කියලා. යටිතල පහසුකම් සේවාවක් ලෙස, සංවර්ධන පරිසර සේවාවක් ලෙස, මෘදුකාංග සේවාවක් ලෙස. හරි ඔය වලාකුළු පරිගණක සංකල්පයේ සේවාවන්. ඒතර වලාකුළු පරිගණක සංකල්පය ගැන නෝට් එකක් දීලා තියෙන්නේ. මම කියපු අදහස තියෙන. දැන් මේක දිනවා පෞද්ගලික පරිගණක තුළ සියලු පරිගණක ජාල වලටත් පුළුවන්. ජංගම මෙවලම්. එනේ හෑන්ඩ් ෆෝන් ඒ වගේ දේවල්. මගින් රැහන් රහිත අන්තර්ජාල සම්බන්ධතාවයක් ඔස්සේ ඒකවද්දව සම්බන්ධ වෙලා අවශ්‍ය ඕනෑම මොහොතක ඕනෑම තැනක සිට තොරතුරු ලබා ගැනීමට, තැන්පත් කිරීමට, ඊට අමතරව ඒවා හුවමාරු කිරීමට සපයන ක්‍රමවේදය අපි හඳුන්වනවා වලාකුළු පරිගණක සංකල්පය. දැන් ඔහොම නෝට් එක ලියුවා අපි අර අදහස ලියුවා ඇති. පරිගණක ජංගම දුරකථන භාවිත කරලා රැහන් රහිතව අන්තර්ජාලයේ තියෙන ස්පේස් එකක්, අන්තර්ජාලයේ තියෙන ඉඩම් අපි භාවිතා කරනව නම් අන්න ඒකට අපි කියනවා වලාකුළු පරිගණක සංකල්පය. ඕන ලෝකේ ඕන තැනක ඉඳගෙන ඕනම වෙලාවකදී මේ වලාකුළු පරිගණක සංකල්පය එන්න අර ස්පේස් එක භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. හරි. එතන මම කිව්වා වලාකුළු පරිගණක සංකල්පයේ සේවාවන් තුනයි. මොනවද වලාකුළු පරිගණක සංකල්පයේ සේවාවන් එකක් වශයෙන් වලාකුළු පරිගණක සංකල්පයේ සේවාවක් කියන වශයෙන් යටිතල පහසුකම් සේවාව. ඔව් බෂීර් යටිතල පහසුකම් සේවාවක් ලෙස. තව චමෝද් චතුල තක් යටිතල පහසුකම් සේවාවක් ලෙස. තව දෙකක් මම කිව්වා. මොනවද කිව්වේ? සංවර්ධන පරිසර සේවාවක් ලෙස. තව එකක් කිව්වා මෘදුකාංග සේවාවක් ලෙස කියව. පරිකේදී අහනවා වලාකුළු පරිගණක සංකල්ප සේවාවන්. ඔය සේවාවන් තුන හැරෙන්න වෙන වෙන බහුභූත ලිව්වට ලකුණු හම්බෙන්නේ නැහැ. ඒතර වලාකුළු පරිගණක සංකල්පයේ සේවාවන් තුනයි. මොනවද සේවාවන් තුනෙන් එකක් පසන්දි වලාකුළු පරිගණක සංකල්පයේ සේවාවක්. වලාකුළු පරිගණක සංකල්පයේ සේවාවන් තුන එකක් යටිතල පහසුකම් සේවාවක් ලෙස, සංවර්ධන පරිසර සේවාවක් ලෙස, මෘදුකාංග සේවාවක් ලෙස කියන. යටිතල පහසුකම් සේවාවක් යටිතල පහසුකම් වල අපි ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් as a service. යටිතල පහසුකම් සේවාවක් ලෙස කියන එක අපි කියන්නේ පුතේ infrastructure as a service. ඔහොම තමයි අපි ලියන්නේ. වැරදුනාවනේ. infrastructure as a service. අතන infrastructure as a කියන දා සිම්පල් අකුරු වලින් ලියලා තියෙන්නේ. අන්තිම service IAAS. ඊළඟට සංවර්ධන පරිසර සේවාවක් ලෙස. හරි සංවර්ධන පරිසර සේවාවක් ලෙස කියන අපිට platform as a service. platform as a service. එයා මෘදුකාංග සංවර්ධනය කරන්න අවශ්‍ය පරිසරය හදලා දෙනවා. ඒ වගේම මෘදුකාංග සේවාවක් ලෙස එයාට අපි කියනවා software as a service. මෘදුකාංග සංවර්ධන මෘදුකාංග සේවාවක් ලෙස අන්තිම එක උඩ එක
පරිසර sorry පළවෙනි එක තමයි IaaS infrastructure as a service. ඒ කියන්නේ යටිතල පහසුකම් සේවාවක් ලෙස. අනිත් එක platform as a service සංවර්ධන පරිසර සේවාවක් ලෙස. සංවර්ධන පරිසර සේවාවක් ලෙස. අන්තිම software as a service මෘදුකාංග සේවාවක් ලෙස කියලා. SaaS software as a service. මතක තියාගන්න ඕනේ. ඔය කිව්වේ වලාකුළු පරිගණක සංකල්පයේ සේවාවන් තුනයි අපි කතා කරන්නේ. ඔය සේවාවන් තුන ඉතා හොඳින් මතක තියෙන්න ඕනි. ලියමු පුතේ උතනින් වලාකුළු පරිගණකය මගින් කරන ප්‍රධාන සේවා තුනයි. පළවෙනි එක ප්‍රධාන සේවා තුනයි. පළවෙනි එක යටිතල පහසුකම් සේවාවක් ලෙස. පළවෙනි එක ලියමු පුතේ යටිතල පහසුකම් සේවාවක් ලෙස. යටිතල පහසුකම් සේවාවක් ලෙස. එතනින් පුතේ ලියන්න ඕනි. එතනින් ලියන්න ඕන අර ඉස්සරහින් IaaS infrastructure as a service කෙටියෙන් කිව්වොත් IaaS double A ලියන්නේ simple ලහර වලින්. ඒක යටිතල පහසුකම් සේවාවක් ලෙස. ඊළඟ එක දෙවෙනි එක සංවර්ධන පරිසර සේවාවක් ලෙස. සංවර්ධන පරිසර සේවාවක් ලෙස. අපි යාට කියනවා software as a service. වැරදුනා. platform as a service. සංවර්ධන පරිසර සේවාවක් ලෙස platform as a service. PaaS ලිවම ඇති. හරි පුතේ ටියුට් එක දානවා. ආයි පාරක්. ඊළඟ එක මෘදුකාංග සේවාවක් ලෙස මේ තුන්වෙනි එක මෘදුකාංග සේවාවක් ලෙස අපි ඒකට කියනවා software as a service. මෘදුකාංග සේවාවක් ලෙස බෑ විභාගෙදි මේ IaaS PaaS විතරක් කියලා මදි පුතේ මේක නම් ලියන්න ඕනකට ඒ කියන්නේ යටිතල පහසුකම් සේවාවක් ලෙස ඊට පස්සේ සංවර්ධන පරිසර සේවාවක් ලෙස අනිත් එක මෘදුකාංග සේවාවක් ලෙස කියන වචන ලියන්න වෙනවා පුතේ. අන්තිම එක මෘදුකාංග සේවාවක් ලෙස මේ software as a service. ඔය වලාකුළු පරිගණක සංකල්පයේ සේවාවන් එක හොඳින් මතක තියාගන්න ඕනේ. ඔතන පුතේ මේ infrastructure as a service කියලා කියන්නේ මේ යටිතල පහසුකම් සේවාවක් ලෙස අපේ මෘදුකාංග සංවර්ධනය කරද්දී අපේ මෘදුකාංගයක් පුතේ ගොඩනගද්දී එයා අවශ්‍ය යටිතල පහසුකම් අපිට සපයලා දෙනවා. ඒ කියන්නේ පුතේ අපේ කම්පියුටර් එකේ අතත්‍ය පරිසරයක් ගොඩනගලා මේකෙදි කරන්නේ virtual environment එකක් ගොඩනගලා. මේ virtual environment ඔයා සමහර ලාවට අහලා ඇති virtual DJ software එකක් තියෙනවා. virtual DJ කවුද අහලා තියෙන්නේ? virtual DJ. virtual DJ එකකින් පුතේ වෙන්නේ අර DJ එකක් කරාම පුතේ අපිට අර බෝඩ් එකකුයි නේ අර දෙපැත්ත රවුන්ඩ් දෙකක් කාලා එහෙම එකක් ඕනනේ. DJ එකක් කරන්න. ඒතර අපි ගාවේ උපකරණ තියෙන්න ඕනේ. හැබැයි අපිට DJ එකක් කරන්න පුළුවන් අන්තර්ජාලය හරහා. එතකොට අපිට පුතේ ඇත්තටම කෝඩ් එකම උස්සගෙන එන්න ඕනේ නැහැ. අපි software එක දාලා අර වගේම දෙපැත්ත රවුන්ඩ් දෙකක් එහෙම තියෙනවා අර සීක් වගේ කරකවන්න. එහෙම කළා අපිට DJ එකක් කරන්න පුළුවන්. හැබැයි කරන්නේ ඇත්ත පරිසරයක නෙවෙයි. බොරු පරිසරයක. ඒ වගේ පරිසරයක් අපිට මෘදුකාංගයකින් හදලා දෙනවා. ඒතරේ බොරු පරිසරයක් නේ අපි අතත්‍ය පරිසරයක්. අතත්‍ය. ඇත්තම පරිසරයක් නෙවෙයි. ඒ ගොඩනගපු පරිසරයක් තුල අපි අපේ ක්‍රියාකාරකම කරනවා. ඒතර මේ අතත්‍ය පරිසරයක් තුල සේවා දායක පරිත්‍යාග හා සම්බන්ධ වෙමින් අන්න අපිට මේ තොරතුරු ගබඩා කරන්න හරි ඕන ලබා ගන්නෙම අවකාශයක් සාදනව නම් අන්න ඒ වගේ ක්‍රමවේදයකට අපි කියනවා යටිතල පහසුකම් සේවාවක් ලෙස. ඒ අවශ්‍ය යටිතල පහසුකම් ටික
අපිට සපයලා දෙනවා. ඒ කියන්නේ පුතේ අපේ කම්පියුටර් එකේ පුතේ ෆයර්වෝල් එකක් නැහැ. අපේ කම්පියුටර් එකේ ගිනි පවුරක් නැහැ. හැබැයි සේවා දායක පරිගණකයේ තියෙන ගිනි පවුරකින් අපේ පරිගණකයට ආරක්ෂාවක් සපයනවා. ඒතර ඒ අන්තර්ජාලය හරහා අපේ කම්පියුටර් එකේ සේවා දායකයෙක් ඉන්නවා වගේ පෙන්නනවා. හරි සේවා දායක පරිගණක ගිනි පවුරක් ඉන්නවා වගේ පෙන්නනවා. හරි ගිනි පවුර කියන්නේ දන්න ෆයර්වෝල් අපිට අන්තර්ජාලය හරහා තොරතුරු ලැබෙද්දී ඒ තොරතුරු හානි කරනම් අන්න ඒක වළක්වන්නේ ෆයර්වෝල් එක ගිනි පවුර. එතකොට මේ අපේ කම්පියුටර් එකේ පුතේ ෆයර්වෝල් එකක් නැහැ. හැබැයි අතත්‍ය පරිසරයක අන්තර්ජාලයේ තියෙන බොරු පරිසරයක තියෙන ෆයර්වෝල් එකක් ගිනි පවුර අපිට භාවිතා කරන්න අවස්ථාව ලබා දෙනවා. අන්න ඒකට අපි කියනවා යටිතල පහසුකම් සේවාවක් ලෙස. මේ මෘදුකාංග ක්‍රියාත්මක කරන්න අවශ්‍ය යටිතල පහසුකම් ටික මෙමගින් සපයන යටිතල පහසුකම් සේවාවක් ලෙස කියලා අපි කිව්වේ ඒක. ඒතර අපේ පරිගණකයේ අතත්‍ය පරිසරයක් ගොඩනගලා virtual environment එකක්. අතත්‍ය පරිසරයක් ගොඩනගලා අපිට දත්ත ගබඩා කරන්න ඒව නැවත ලබා ගන්න එහෙම අවකාශය ලබා දෙනවා මේ යටිතල පහසුකම් සේවාවක් මගින්. සංවර්ධන පරිසර සේවාවක් ලෙස කියලා කියන්නේ පුතේ අපේ කම්පියුටර් එකේ සමහරට software එකක් නැහැ මෘදුකාංගයක් ගොඩනගන්න. අපේ කම්පියුටර් එකේ පුතේ භාෂා පරිවර්තකයක් නැහැ. ගොඩනගපු මෘදුකාංගයේ ගොඩනගපු ක්‍රමලේඛය පරිවර්තනය කරන්න. හැබැයි අන්තර්ජාලය හරහා එන්න අපිට පරිවර්තනය කරන කෙනෙකුගේ සහාය ඒ වගේම මෘදුකාංගයේ සහාය අන්තර්ජාලය හරහා ලබා දෙනවා. එතකොට අපිට ඒ software install කරන්න ඕනේ නැහැ. අන්තර්ජාලයෙන් අපිට ලබා දෙනවා දාලා software එක. හරි අපිට තියෙන්නේ ඒක පරිහරණය කරන්න. අන්තර්ජාලයෙන් ලබා දෙන දාලා භාෂා පරිවර්තකයා අපිට තියෙන්නේ එයාව පරිහරණය කරන්න පමණයි. ඒතර අන්න ඒ වගේ අපේ පරිගණකයේ පුතේ ඒ අදාළ මෘදුකාංග භාෂා පරිවර්තකයෝ නැහැ. හැබැයි එහෙම නැතුවත් අපිට අවස්ථාව ලබා දෙනවා මෘදුකාංගයක් ගොඩනගන්න ඒ වගේම භාෂා පරිවර්තකයව භාවිතා කරන්න. ඒතර එහෙම අවස්ථාව ලබා දෙන්නේ මෙන්න මේ සංවර්ධන පරිසර සේවාවක් ලෙස කියන වලාකුළු පරිගණක සංකල්පයේ සේවාව මගින්. සංවර්ධන පරිසර සේවාවක් ලෙස කියන වලාකුළු පරිගණක සංකල්පයේ තියෙන සේවාව මගින් තමයි මේ පහසුකම් අපයන්නේ. හරි. එහෙනම් අපේ කම්පියුටර් එකේ පුතේ කිසිම software එකක්වත් භාෂා පරිවර්තකයක් නැහැ. හැබැයි අන්තර්ජාලය හරහා මෘදුකාංගයත් භාෂා පරිවර්තකයත් ලබා දෙනවා. ඒතර අපි ඔකට කියනවා සංවර්ධන පරිසර සේවාවක් ලෙස කියලා. මොකද මෘදුකාංගය සංවර්ධනය කරන්න අවශ්‍ය පරිසරය ලබා දීමේ අරමුණින් තමයි මෙම සේවය සපයන්නේ. ඊපස්සේ software as a service. ඔයාගේ කම්පියුටර් එකේ පුතේ දැන් වදන් සකස් මෘදුකාංගයක් නැහැ. අපි එහෙම හිතමුකෝ. ඔයාගේ කම්පියුටර් එකේ දැනට වදන් සකස් මෘදුකාංගයක් නැහැ. හැබැයි ඔයාට අන්තර්ජාලය කවුරු හරි එවනවා ඊමේල් එකක්. එවන්නේ Word document එකක්. අන්තර්ජාලය හරහා ඔයාට කවුරු හරි එවනවා ඊමේල් එකක්. මේ එවන්නේ Word document එකක්. වදන් සකසුම් ලේඛනයක්. දැන් ඊමේල් එක ඕපන් කරද්දී ඔයාගේ කම්පියුටර් එකේ වදන් සකසුම් මෘදුකාංගයක් නැහැනේ. මේක ඕපන් වෙයිද? ඔයාගේ කම්පියුටර් එකේ වදන් සකසුම් මෘදුකාංගයක් නැහැ. මේක ඕපන් වෙයිද? නැද්ද? උත්තරයක් ආව බලන්න. මේක ඕපන් වෙනවා. උත්තර දෙකක් ආවේ එකක් ඔව් කිව්ව එකක් නැහැ කිව්වා. ඕපන් වෙන්නේ අන්තර්ජාලයේ තියෙන වදන් සකසුම් මෘදුකාංගයකින්. කියන්නේ ඕපන් වෙන්නේ නැහැ ඇත්තටම අපේ පරිගණකයේ ඒක හරි. උත්තර දෙකම බැලුවාම හරි වගේ. පරිගණකයේ ඕපන් වෙන්නේ නැහැ. හැබැයි එයා ඕපන් කරනවා අපෙන් අහලා අන්තර්ජාලයේ තියෙන software එකකින්. උදාහරණයක් Google Docs Google Docs වලින් Office 365 Word 365 Word අනිවාර්යයෙන් මෘදුකාංග වලින් එයා ඕපන් කරලා දෙනවා. ඒක අපේ කම්පියුටර් එකේ වදන් සකසුම් මෘදුකාංගයක් ඉන්න ඕනේ. අන්තර්ජාලයේ තියෙන මෘදුකාංගයක් අපිට භාවිතා කරන්න පුළුවන්. එතකොට ගොඩක් වෙලාවට මේ වලාකුළු පරිගණක සංකල්පය හරහා මෘදුකාංග භාවිතා කිරීම ගොඩක් වාසි. මොකද අපිට software update කරන්න ඉපත් කාලින කරන්න ඕනේ. software කැඩුනම හදන්න ඕනේ. ඒ වාසි තියෙනවා වලාකුළු පරිගණක සංකල්පයේ තියෙන මෘදුකාංග භාවිතා කිරීම නිසා. වලාකුළු පරිගණක සංකල්පයේ තියෙන
මෘදුකාංග භාවිතා කිරීම නිසා එන්න එහෙම වාසි කීපයක් අපිට තියෙනවා. අතර මේ කියලා තියෙන්නේ යටිතල පහසුකම් සේවාවක් ලෙස, සංවර්ධන පරිසර සේවාවක් ලෙස, ඊට පස්සේ මෘදුකාංගමය සේවාවක් ලෙස වලාකුළු පරිගණක සංකල්පයේ සේවාවන් මොනවද කියලා මේ කියලා තියෙන්නේ. ඉතින් දැන් වලාකුළු පරිගණක සංකල්පයේ භාවිතයේ වාසිය වාසි දෙකම තියෙනවා. වලාකුළු පරිගණක සංකල්පයේ භාවිතයේ වාසිත් තියෙනවා, අවාසිත් තියෙනවා. මට ගන්න වලාකුළු පරිගණක සංකල්පයේ භාවිතයේ වාසි මොනවද? මේ අන්තර්ජාලය හරහා software අන්තර්ජාලය හරහා පහසුකම් භාවිතා කිරීමේ වාසි මොනවද? මේකලා මේක උත්තරයක් දුන්නා. ඔව්. දැන් අපි අන්තර්ජාලය හරහා නම් software භාවිතා කරන්නේ අපි software මිලදී ගන්න සල්ලි වැය කරන්න ඕනද? අපි අන්තර්ජාලය හරහා තමයි අපිට software භාවිතා කරන්නේ. දැන් මේවා මිලදී ගන්න අපි මුදල් වියදම් කරන්න ඕනද? නෑ, කිසිදු මුදලක් වියදම් කරන්න ඕනේ නෑ. නේ අපිට පුළුවන් අන්තර්ජාලය හරහා සපයන softwares නොමිලේ අපේ පරිගණකයක ඩවුන්ලෝඩ් කරගන්න. උදාහරණයක් Google Docs නොමිලේ දෙන්නේ. Office 365 නොමිලේ දෙන්නේ. උතර මේවා අපිට භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේ තමයි තවනද වලාකුළු පරිගණක සංකල්පයේ වාසි. මම මේ අහන්නේ වාසි. ඔව්. අපිට අප්ඩේට් කරන්න ඕනේ නෑ ඇත්තටම. අල මෘදුකාංගය ඒ සමාගම විසින්ම අප්ඩේට් කරගන්නවා. අපි පරිශීලකයා මේක අප්ඩේට් කරගෙන ඉන්න ඕනේ නෑ. අපිට සේවය සපයන ආයතනයක් තියෙනවනේ නොමිලේ හරි. අන්න ඒ ආයතනය අදාළ මෘදුකාංග නිතරම යාවත්කාලින කිරීම කරනවා. හරි. උතර අපිට තව වාසියක්. මොනවද? මේක හරියට පුතේ ඕගොල්ලන්ගේ ගෙදර වාහනයක් තිබුණොත් එහෙම ඒ වාහනේ කැඩුනොත් හදන්න ඕනේ කවුද? අලගේ පුතේ ගෙදර වාහනයක් තියෙනවා. කැඩුනම හදන්නේ කවුද? කැඩුනම හදන්න ඕනේ කවුද? මෘදුකාංග. සෝරි. ඔයාලගේ ගෙදර වාහනේ අපි හදන්න ඕනේ. අපි කියන්නේ අපි වාහන හදන්න බෑ. අපි ගෑරේජ් එකකට දාලා අපි සල්ලි ගෙවලා අපි වියදම් කරන්නේ. අතන ඔයාලගේ ගෙදර වාහනේ නවත්තන්න ඕනේ කොහෙද? වෙන ගෙවල් වල මිදුල නවත්තන්න පුළුවන්. ඔයාගේ ගෙදර වාහනේ නැවැත්තුම ඉන්නේ ඔයාගේ ගෙදර. ඉඩ වෙන කරන්න බෑ. ඔයාට පුළුවන් ද හැමදාම වාහන ටට් ගාලා මාරු කරන්න? අලුත් වාහන ඕන කියලා? මේ වාහනේ හොඳ නැහැ කියලා? එහෙම බෑ. එතකොට සමහරට අපිට පාඩු සිද්ධ වෙන්න පුළුවන්. හරියට ඔන්න ඔය වගේ අපේ software එකක් අපේ කම්පියුටර් එක ඇතුලේ දාගෙන පාවිච්චි කරන එක. අපි software එකක් අපේ මෘදුකාංගයක් අපේ කම්පියුටර් එකේ install කරොත් එහෙම අපිට ඒ මෘදුකාංගය කැඩුනොත් කවුද හදන්න ඕනේ? කැඩුනොත් හදන්න ඕනේ අපි. ඒ මෘදුකාංගය යාවත්කාලින කරන්න ඕනේ කවුද? පරිශීලකයා. යාවත්කාලින කරන පරිශීලකයා. ඒ මෘදුකාංග ගබඩා කරන්න ඉඩ යන්නේ කොහෙද? අපේ කම්පියුටර් එකේ. හරි. හැබැයි අපි අන්තර්ජාලයෙන් තියෙන software එකක් භාවිතා කරනවා. software එක කැඩුනම අපි හදන්න ඕනද? අපි අන්තර්ජාලයෙන් තියෙන software එකක් පාවිච්චි කරන්නේ. කැඩුනම හදන්න ඕනද? නෑ. අපි කරන්නේ කැඩුනා නම් මෘදුකාංගයක් පාවිච්චි කරනවා. අදාළ සමාගම ඒ නිවැරදි කිරීම කරાવી. ඔය software එක ගබඩා වෙන්නේ අපේ කම්පියුටර් එකේද? අපි අන්තර්ජාලයෙන් තියෙන software එකක් පාවිච්චි කරන්නේ. ඔය software එක install වෙන්නේ අපේ කම්පියුටර් එකේද? නැවත ගබඩා වෙලා අපේ කම්පියුටර් එකේද? නෑ. ගබඩා වෙලා තියෙන්නේ අර අන්තර්ජාලයේ තියෙන ඉඩක. වලාකුළු පරිගණක සංකල්පේ. ඒක නිසා ඒකට දීම අන්තර්ජාල පහසුකම් ඕනි. හැබැයි software එක කැඩුනම හදන්න ඕනේ නැහැ. software එක යාවත්කාලින කරන්න යන්න ඕනේ නැහැ. මොකද automatically ඒක update වෙනවා. යාවත්කාලින වෙනවා. ඒ වගේම තමයි software එක ගබඩා කරන්න අපේ කම්පියුටර් එකේ ඉඩ වැය වෙන්නේ නැහැ. අපේ කම්පියුටර් එකේ hard disk එකේ ඉඩ වැය වෙන්නේ නැහැ. මේක ගබඩා වෙලා තියෙන්නේ අන්තර්ජාලයේ තියෙන ඉඩක. ඒතර අපේ කම්පියුටර් එකේ ඉඩ වැයවීම සිද්ධ වෙන්නේ නැහැ. හරි ඔය වගේ වාසි තියනවා පුතේ වලාකුළු පරිගණක සංකල්පයේ භාවිතයේදී අපිට කිසිදු ඉඩක් වැය වෙන්නේ නැහැ. හැමතිස්සෙම යාවත්කාලින වූ මෘදුකාංග ලැබෙනවා. ඒ වගේම මෘදුකාංග ගබඩා කිරීමට කිසිදු ඉඩක් වැය වෙන්නේ නැහැ. ඔය වගේ වාසි තියනවා වලාකුළු පරිගණක සංකල්පය භාවිතා කරන එකේ. අවාසි මොකද? වලාකුළු පරිගණක සංකල්පයේ අවාසි. මට කවුරුහරි කියනවා අවාසියක් මේකේ.
වලාකුළු පරිගණක සංකල්පය භාවිතා කරන එකේ අවාසියක්. ඔව් වෛරස් වගේ වෙන්න පුළුවන් ඒක හරි. වෛරස් වගේ වෙන්න පුළුවන්. ඔව්. හැම විටම අඛණ්ඩ අන්තර්ජාල සම්බන්ධතාවයක් තියෙන්න ඕන. يعني බිඳ වැටෙන එකක් නෙවෙයි. මේ අන්තර්ජාලයෙන් අපි ස්පේස් එකක් නම් පාවිච්චි කරන්නේ අපිට අඛණ්ඩ අන්තර්ජාල සම්බන්ධතාවයක් අවශ්‍ය වෙනවා. එක දිගට පවතින. ඒ වගේම අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය තාම වේගවත් වෙන්න ඕනේ මේක. එහෙම නැත්නම් අපිට මොනවා හරි දෙයක් පාඩමක් අහන් ඉන්න වෙන්නේ වීඩියෝ එකක් බලන්න වෙන්නේ. ඒක අර ස්ටක් වෙවි. නේ වීඩියෝ එකේ කොටසෙන් කොටස තමයි යන්නේ තැන තැන යන්නේ නෑ සමහර ලාවට එහෙම වෙනවා. ඒක මතක තියාගන්න ඕනේ. වලාකුළු පරිගණක සංකල්පයේ වාසි තියෙනවා. හරි. හැබැයි අපි කතා කරේ ඒ කියන්නේ වාස් දෙකම තියෙනවා. අවාසි පොඩ්ඩයි තියෙන්නේ. අවාසි කීපයක් තමයි මම මේ කියන්නේ. අවාසි software එක අපේ පුතේ අපි ගෙදර වාහනයක් තිබුණොත් නේ මම ඉස්සෙල්ලා කිව්වා ගෙදර වාහනයක් තිබුණොත් වාහනේ හදන්න ඕනේ. වාහනේ සර්විස් කරන්න ඕනේ. නේ ඒ වගේ ගැටලු තියෙනවා. අපි රෙන්ට් එකට වාහනයක් ගන්නව නම් රෙන්ට් එකට වාහනයක් ගත්තොත් වාහනේ කැඩුනම හදන්න ඕනේ හොදන්න ඕනේ අදාළ ගමන ගිහින් වාහනේ බාර දුන්නා. අන්න ඒ වගේ වලාකුළු පරිගණක සංකල්පය භාවිතා කරන එකේ වාසි තියෙන්නේ. වාසි තමයි අපි software කැඩුනම හදන්න ඕනේ යාවත් කාලින කරන්න ඕනේ අර software එක ගබඩාගෙන ඉඩ වැය වෙන්නේ නැහැ. මොකද රෙන්ට් එකට ගන්න වාහනේ අපේ ගෙදර නවත්තා තියන්නේ නැහනේ අපි. දැන් පාර යන බස් එක අපි අපේ ගෙදර නවත්තනවද? එහෙම නැහැ. අපි බස් එකේ ගාස්තුවක් ඕන නම් ගෙවුවා මොන ගියා එච්චරයි. එතනින් එහාට අපි යාත් එක සම්බන්ධතාවක් නැහැ. උතන වලාකුළු පරිගණක සංකල්පයේත් එහෙමයි. අපි software එක අන්තර්ජාලය නම් පාවිච්චි කරා. ආයෙත් එහා ගන්න දෙනුවක් නැහැ. අපි ඒක අප්ඩේට් කරන්න, කැඩුනොත් හදන්න, යාවත් ඒ කියන්නේ මේ ඉස්සලා අප්ඩේට් කරලා යාවත් කරන්න ඒව මුකුත් කරන්න ඕනේ නැහැ. අපේම වාසි. අවාසිය තමයි මේක අවාසිය තමයි දැන් software එකක් පුතේ අපේ කම්පියුටර් එකේ තියෙනවා නම් අපිට අන්තර්ජාල පහසුකමක් ඕනේ නැහැ. ඉන්ස්ටෝල් කරපු software එකක් තියෙනවා නම් අන්තර්ජාලය ඕනේ නැහැ. හැබැයි දැන් අපි අන්තර්ජාලයේ තියෙන software එකක් පාවිච්චි කරන්නේ. එතකොට අපිට ඉස්සෙල්ලා කිව්වා වගේ අඛණ්ඩ අන්තර්ජාල සම්බන්ධතාවයක් ඕනේ. ඒ වගේම සම්බන්ධතාවයේ වේගය මොකක් වෙන්න ඕනද? අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය මොකක් වෙන්න ඕනද පුතේ වේගය? වේගය තාම වේගවත් වෙන්න ඕනේ. අධික වේගයක් තියෙන නැත්නම් අර දැන් සමහර zoom වල සම්බන්ධ වුණාම බ්ලොක් වෙවි මේ පේන්නේ අපිට. සමහර ඇහෙන්නේ නැහැ හරියට. නේ අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය මතිකම. ඒතර අපි පුතේ අන්තර්ජාලයේ ඉඳගෙන software පාවිච්චි කරනවා නම් ඊටාම වේගවත් සම්බන්ධතාවයක් වෙන්න ඕනේ. ඒක අවාසියක්. නේ හැම විටම අන්තර්ජාල සම්බන්ධතාවය ඕනත් එක්ක. ඒ වගේම ඊටාම වේගවත් සම්බන්ධතාවයක් වෙන්න ඕනේ. ඒ වගේ අවාසි තියෙනවා. හැබැයි මේ අවාසියට වඩා වාසි ගොඩක් වැඩි. වාසි ගොඩක් තියෙනවා. ඒක නිසා පුතේ අපි හැමතිස්සෙම මේ වලාකුළු පරිගණක සංකල්පය කියන මේ සංකල්පය භාවිතා කරනවා. මේ අන්තර්ජාලයේ තියෙන software අපි අන්තර්ජාලයේ තියාගෙනම පාවිච්චි කරනවා. අන්තර්ජාලය භාවිතා කරන අපේ වැදගත් තොරතුරු හොමාරු කරන්න. හරි ඔය වගේ වාසි ගොඩක් තියෙන නිසා අපි මේ ක්‍රමවේදය මේ සංකල්පය හැම විටම භාවිතා කරනවා. මතක තියාගන්න ඕනේ. අපි පුතේ වලාකුළු පරිගණක සංකල්පයේ වලාකුළු පරිගණක භාගයේ වාසි කීපයක් මුලින් ලියන්නේ. වාසි අවාසි කියලා දෙකම තියෙනවනේ. අපි වාසි ටික ලියමු. පළවෙනි වාසිය මට එක වාසියක් කියනවා කවුරු හරි. එක වාසියක් මට කියනවා කවුරු හරි. දැන් මම කියපු ඒවෙන් නොකියපු එකක් වුණත් කමන්නේ. ඔයාලට මතක් වෙනව නේද? ඔව්. අපිට කිසිදු මුදලක් වැය වෙන්නේ නැහැ අපේ මෘදුකාංග වලට. අන්තර්ජාල ගාස්තුවක් යනවා හොඳේ. software වලට හැබැයි ගාස්තුව අපි ගෙවන්නේ නැහැ. ඒක නොමිලේ හම්බෙන්නේ. ඒක හරි වියදම අඩුයි. අපි ලියාගමු පළවෙනි වාසිය. මෘදුකාංග සඳහා යන වියදම අවම වීම. මෘදුකාංග සඳහා යන වියදම අවම වීම. දෙවනි වාසිය පස්සේ ලියන්නේ මේ නඩත්තු කිරීම සිදු කළ යුතු නොවීම. එන් කඩුනම හදන්න හැම ඕනේ නැහැ මෘදුකාංගය. නඩත්තු කිරීම
සිදු කළ යුතු නොවීම. නඩත්තු කිරීම සිදු කළ යුතු නොවීම. ඊළඟ තුන්වෙනි එක යාවත්කාලීන වූ මෘදුකාංග යාවත්කාලීන වූ මෘදුකාංග යාවත්කාලීන වූ මෘදුකාංග භාවිතා කළ හැකිවීම. යාවත්කාලීන වූ මෘදුකාංග භාවිතා කළ හැකිවීම. ඊළඟ එක මෘදුකාංග සඳහා ඊළඟ මෘදුකාංග සඳහා පරිගණකයේ මෘදුකාංග සඳහා පරිගණකයේ ඉඩ වෙන් කළ යුතු නොවීම. මෘදුකාංග සඳහා පරිගණකයේ ඉඩ වෙන් කළ යුතු නොවීම. මොකද මෘදුකාංග පුතේ අපේ කම්පියුටර් එකේ ඉන්ස්ටෝල් වෙන්නේ නැහැ. අන්තර්ජාලයේ තියෙන්නේ. ඒසයි ඉඩ වැය වෙන්නේ. මෘදුකාංග සඳහා පරිගණකයේ ඉඩ වෙන් කළ යුතු නොවීම. ඉඩ වෙන් කළ යුතු නොවීම. හරි. ඔය කිව්වේ පුතේ අපි වාසි කීපයක්. දැන් ලියමු අවාසි කියලා පොඩි මාතෘකාවක්. ඔය මුල් කීපෙම ලියන්න රූලක් මැද. දැන් වාසි ටිකක් ලියුවානේ. ඒ වාසි ටික ලියුව එකේ යට රූලේ ලියන්න අවාසි කියලා. අවාසි කියලා අපි අවාසි දෙකක් කතා කරනවා. පළවෙනි අවාසිය අඛණ්ඩ අන්තර්ජාල සම්බන්ධතාවයක්. පළවෙනි අවාසිය අඛණ්ඩ අන්තර්ජාල සම්බන්ධතාවයක්. අඛණ්ඩ අන්තර්ජාල සම්බන්ධතාවයක් අවශ්‍ය වීම. අඛණ්ඩ අන්තර්ජාල සම්බන්ධතාවයක් අවශ්‍ය වීම. ඊළඟ එක අඩු වේග සම්බන්ධතාවලදී අඩු වේග සම්බන්ධතාවලදී අඩු වේග සම්බන්ධතාවලදී ක්‍රියාකාරීත්වය අඩු වීම. එන මෘදුකාංගයේ ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. අඩු වේග සම්බන්ධතාවලදී ක්‍රියාකාරීත්වය අඩු වීම. ක්‍රියාකාරීත්වය අඩු වීම. හරි. ඔය කිව්වේ පුතේ අවාසි. හරි. ඒ කියන්නේ වලාකුළු පරිගණක සංකල්පය භාවිත කිරීමේ අවාසි. දැන් වලාකුළු පරිගණක සංකල්පය කියන්නේ අමුතු දෙයක් නෙවෙයි. අන්තර්ජාලයේ ස්පේස් එකක් තියෙනවා නම් අන්න වලාකුළක් එක්. අර අපි සාමාන්‍ය ජීවිතේ කතා කරන වලාකුළක් නෙවෙයි නේ. අන්තර්ජාලය අපි භාවිත කරන ස්පේස් එක අපි වලාකුළු පරිගණක සංකල්පය කියන. හැමෝටම මේ ස්පේස් එකක් ලැබෙනවා. ඔයාට ඊමේල් ඇඩ්‍රස් එකක් තියෙනවා නම් ඔයාට ඊමේල් ඇඩ්‍රස් එකක් තියෙනවා නම් ඔයාට ක්ලවුඩ් එකක් තියෙනවා. ඒ ක්ලවුඩ් එක ඔයාට පරිහරණය කිරීමේ හැකියාව තියෙනවා. හරි. ඔය අපි කතා කරේ 11 වසරේ 3 වෙනි පාඩම. අපිට තව පාඩම් 3ක් තියෙනවා. හරි. අද අපි දැන් 4 වෙනි පාඩම කතා කරනවා. ඔයාලගේ මේ පාඩම් 3ක් ඔයාලට මේ පාඩම් 3ක් 10 වසරේ පාඩම් 9ක් එතන පාඩම් 12යි. මේ සැලම් එක්ක ප්‍රශ්න පත්‍රයක් දෙනවා. බොහෝ විට එක ලබන සතියේ. හරි. මේ සැලම් එක්ක ප්‍රශ්න පත්‍රයක් දෙනවා. බොහෝ විට එක ලබන සතිය හම්බෙනවා. ඒතර ඔයා ප්‍රශ්න පත්‍රයට උත්තර ලියලා සූදානමින් දැන් ඉන්න ඕනේ. ඔයාලේ ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන්න සූදානම් ඉන්න ඕනේ. දැන් ඉස්කෝලේ සාමාන්‍ය විදිහට පටන් අපිට මේ දවස්වල පටන් ගත්තා. ඔයාලා මෙලහට පේපර් එකට උත්තර ලියනවා. හරි. ඉස්කෝලේ පටන් ගත්තා නම්. දැන් පටන් ගත්තේ නැහනේ. ඒතර මේ ඔයා සූදානම් වෙන්න ඕනේ දැන් එන විභාගෙට ලබපතිය තියෙනවා ICT. ඒතර මතක තියාගන්න ඕනි. 11 වසරේ පාඩම් 3ක් තියෙනවා. 10 වසරේ පාඩම් 9ක් තියෙනවා. හරි. ඒ පාඩම් 12න් තමයි පේපර් එකේ ප්‍රශ්න එන්නේ. සූදානම් වෙලා ඉන්න. බොහෝ විට ලබන සතිය දෙනවා. උත්තර ලියන්න ඕන. හරි. ඔයාලට හරි අපි විනාඩියක ඉන්ටර්වල් එකක් හරි. අලුත් පාඩම් පටන්
හරි පුතේ. ඔයාලා ඔය පේපර් එක තියෙන විදිය මම නම් ඒ කියන්නේ ඔන්ලයින් කියන්නේ මම පේපර් එක ලියන්න තමයි ඔයාලට ලැබෙන්නේ මේ පේපර් එක ඔයාලා අතර දෙන්නම් print එකක්. හරි ඒක print එක ඕනනම් ගන්න පුළුවන්. print out එකක් නැත්නම් මම පේපර් එක මම print කරලා දෙනවා. හරි ලියන්න ඕනේ. ඒ කියන්නේ මේ ඔන්ලයින් අපිට පුළුවන් MCQ එකක් විතරනේ කරන්න. ලියන්න දෙන්නේ පේපර් එකේ Taman ඉතින් පංක වෙන්න ඕන. මොකද දැන් 11 වසරේ මේ ඉන්න ළමයි මේ මම හිතන්නේ නෑ මේ වංචාවෙන් උත්තර ලියන්න උත්සාහ කරයි කියලා ගෙදරට වෙලා. හරි. ඒක නිසා මම හිතනවා එහෙම අවාංකව විභාගයට කිට්ටු පොඩි කාලයක් තියෙන නිසා අවාංකව උත්තර ලියයි කියනවා. එහෙම විතර තමයි පේපර් දෙන්නේ. හරි පුතේ. අපි දැන් ඔයාලා සාමාන්‍ය නිකන් ඉන්නකොට නැත්නම් පන්ති කාමරේ ඉන්නදී කලින් ඉන්නකොට ඔයාලා චිත්‍ර එහෙම අඳිනවනේ. චිත්‍ර අඳිනවද? ඔයා සාමාන්‍ය පන්ති කාමරේ ඉන්නකොට චිත්‍ර එහෙම අඳිනවනේ. තමන් දැන් චිත්‍ර ඇඳපු නැති ළමෙක් ඉන්නවද කවුරුවත්? වෙන මම දැකලා තියෙනවා සාමාන්‍යයෙන් ওই ඉස්කෝලේ ඩෙස්ක් එකක් එහෙම බැලුවාම එක එක ආකාරයේ පින්තූර එක එක දේවල් ලියලා තියෙනවා. මම නම් දැකලා නැහැ කිසිම ළමයෙකුගේ ඩෙස්ක් එකක් පිරිසිදුව තියෙනවා. ඒක සමහරට ඔයා නෙවෙයි වෙන්න පුළුවන් ලියලා තියෙන්නේ. හැබැයි සමහර ළමයි උගන්නන ගමනුත් පෑන අරගෙන නිකන් පෑනේ කුරුටු ගගා ඉන්නවා. ඩෙස්ක් එකේ. එහෙමවත් කරපු නැති ළමයෙක් ඉන්නවද? එහෙම කරපු නැති ළමයි හිටියට ඩෙස්ක් නම් පිරිසිදුව නැහැ. නේ? එහෙම ඔයා නොකරට ඩෙස්ක් හැමතිස්සම අපිරිසුදුයි. ඒ කියන්නේ මොනවා හරි ලියනවා. සාමාන්‍යයෙන් ඒක වෙන්න පුළුවන් එහෙම. يعني ඉස්සරින්දම මිනිස්සු Tamanගේ අදහස් සිතුවිලි චිත්‍රයට නගන්න උත්සාහ කරලා තියෙනවා. ඒතර ඔයාගේ හිතේ තියෙන මොනවා හරි දෙයක් නිසා නැත්නම් ඔයාගේ මානසික ව්‍යාපෘතාවයක් නිසා ඔයාට සමහරට ඒ වෙලාවට හිතට එන ආවේගයක් හරි නැත්නම් දුකක් හරි ඕන එකක් ඩෙස්ක් එක භාවිතෙන් පිට කරන්න පුළුවන්. නේ? සමහර ළමයි ඔය කනා කර ඩෙස්ක් එකේ එරියන් දාලා ඉන්නවා. එහෙම උතර ළමයි එහෙම ඉන්නවා. නේ? සමහර අය මොනවා හරි පාඩමේ මොනවා හරි කොටසක් අපිටම කියලා දුන්නම එයා ඒක මතක් කර කර ඕනනම් ආයි ඩෙස්ක් එකේ ටිකක් ලියනවා. ඒක ආයි කියවන්න නෙවෙයි ලියන්නේ. එයා නිකන් ලියන්න ඕන කමට ලියන්නේ. ඒක කියවන්න කොහොමත් ඒකේ තියෙන දේවල් එක්ක ඩෙස්ක් එකේ. නේ? සමහර අය නිකන් ඔහේ ඉන්න ගමන් චිත්‍ර අඳිනවා. ඉස්කෝලේදී මම දැකලා තියෙන ළමයිගේ පොතල මට සමහර ළමයි පෙන්නනවත් එක්ක කාටුන් චිත්‍ර එහෙම ලස්සන ඒවා ඇඳලා තියෙනවා. සමහර ළඟට ගියාම පෙන්නනවා මේක ඇඳ කියලා. හරි ලස්සන ඇඳලා තියෙනවා. හැබැයි ඒක අර වෙන පාඩම් කරන අතර අඳින එක හොඳ වැඩක් නෙවෙයි. හැබැයි ඒව කරනවා ළමයි. නේ? ඔයාලා සමහරලාට එහෙම කළා අර කාණ්ඩ විෂයනකට චිත්‍ර කරන්න නැති වෙන්න පුළුවන්. හැබැයි එහෙම කරනවා. ඒතර ඕක අපි කරන්නේ සාමාන්‍ය පෑනක් පැන්සලක් පාවිච්චි කරලා. කොහොම චිත්‍ර අඳින්නේ? අපි දැන් කතා කරන්න හදන්නේ පරිගණකයේ භාවිත චිත්‍රයක් අඳින්න. දැන් පරිගණකයේ භාවිතයෙන් ග්‍රැෆික් එකක් නිර්මාණය කරන්න. ඒ කියන්නේ චිත්‍රයක් තමයි ග්‍රැෆික් එකක් කියලා කියන්නේ. ඒතර අපි පැන්සලක් වගේ අඳින්නේ එහෙම නැහැ. සමහර පිටුර කොටස් එකතු කරලා අපි ග්‍රැෆික් එකක් නිර්මාණය කරනවා. නේ? පරිගණකයේ භාවිතයෙන් කරන්නේ. ඒතර ඔයාලා දන්න පුතේ පරිගණකයේ භාවිතාව වෙන සංකේත දෙක. මොනද පරිගණකයේ භාවිතාව වෙන සංකේත දෙක? පරිගණකය තුල භාවිතා වෙන්නේ සංකේත දෙකක්. මොනවද ඒ සංකේත දෙක? නැත්නම් සංඥා දෙක? පරිගණකයේ තේරුම් ගන්න සංඥා දෙක මොකක්ද? කාටද කියන්න පුළුවන්? ඔව් එක සහ බිඳුව. ඒතර එක සහ බිඳුව භාවිතා වන පරිගණක වලට අපි කියනවා නම. එක සහ බිඳුව භාවිතා වන පරිගණක වලට අපි කියනවා නම. මොන පරිගණකද? මොන පරිගණකද? අපි ඒවට කියනවා සංඛ්‍යාංක පරිගණක. එහෙම නැත්නම් අංකිත පරිගණක කියලා. අංකිත එක සහ බිඳුව භාවිතා කරන පරිගණක වල සංඛ්‍යාංක පරිගණක එහෙම නැත්නම් අංකිත පරිගණක කියලා කියනවා. එතකොට මේ පරිගණකයේ භාවිතාවෙන් එක සහ බිඳුව කියන සංඥානේ. එතකොට මේ එක සහ බිඳුව කියන සංඥා භාවිතා කරලා පරිගණකයේ අපි චිත්‍රයක් අඳිනවා නම්
නැත්නම් ග්‍රැෆික් එකක් නිර්මාණය කරනව නම් අන්න ඒ ග්‍රැෆික් වලට අපි කියනව නම අංකිත ග්‍රාෆික කියලා. අංකිත ග්‍රාෆික සිංහලෙන්. අපි ඉංග්‍රීසියෙන් කියනව නම ඩිජිටල් ග්‍රැෆික්. ඔය ඩිජිටල් කටවුට්, ඩිජිටල් බැනර්ස් දැකලා තියෙනවනේ. මේ පරිගණකයේ භාවිත නිර්මාණය කරපු මේ අපි කතා කරන්නේ ඩිජිටල් ග්‍රැෆික්. අපි සිංහලෙන් කියනවා අංකිත ග්‍රාෆික. ඒ කියන්නේ පුතේ පරිගණකයේ භාවිතයෙන් කිසියම් චිත්‍රයක් එහෙම නැත්නම් නිර්මාණයක් කරනව නම් සිතුවමක් නිර්මාණය කරනව නම් අන්න ඒවට අපි කියනවා අංකිත ග්‍රාෆික කියලා. ඩිජිටල් ග්‍රැෆික් අංකිත ග්‍රාෆික. අතට අපි පුතේ මේ පාඩමේදී කතා කරන්නේ අංකිත ග්‍රාෆිකයක් ගැන විතරක් නෙවෙයි. දැන් මොනවා හරි චිත්‍රයකින් මොනවා හරි පින්තූරයකින් මට අදහස් දක්වන්න පුළුවන් ප්‍රමාණය හරිම සීමිතයි. මොනවා හරි චිත්‍රයකින් නැත්නම් පින්තූරයකින් අදහස් දක්වන්න පුළුවන් ප්‍රමාණය සීමිතයි. දැන් ටීවී එකේ යන්නේ පුතේ පින්තූර විතරද? ටීවී එකේ ඔය එක එක දේවල් පෙන්නන්නේ පින්තූර වලින් විතරද? එහෙනම් තව මොනවයින්ද? ටීවී එකේ පුතේ එක එක දේවල් පෙන්නනවනේ අපිට තොරතුරු සපයන්න. උතර පෙන්නන පින්තූර විතරද ටීවී එකේ? තව මොනවා හරි පෙන්නනවද? අකුරු පෙන්නනවා. හරි අකුරු පින්තූර වලට අමතරව අකුරු තව එච්චරයි. පින්තූරය අකුරු විතරයිද? ඇනිමේෂන්ස් තියෙනවා. හරි බොහොම හොඳයි. ඔව් ප්ලීස් කටහඬ තියෙනවා. තව නම් වීඩියෝස් තියෙනවා. නේ? දැන් පින්තූර කියන්නේ පුතේ එක මාධ්‍යයක්. රූපවාහිනියේම එක මාධ්‍යයක්ද ඒතකොට භාවිතා කරන්නේ? දැන් වල මාධ්‍ය ගොඩක් කිව්වොත් තොරතුරු සපයන්න පුළුවන්. අපේ කටහඬ, අකුරු, පින්තූර, වීඩියෝස්, ඇනිමේෂන්ස් මාධ්‍ය ගොඩක්. උතර මාධ්‍ය ගොඩක් නිසා අපි මේ පාඩමේදීත් කතා කරනවා පුතේ මාධ්‍ය ගොඩක්. අපි පාඩමේ නම සඳහන් කරලා තියෙනවා බහුමාධ්‍ය කියලා. බහුමාධ්‍ය. පාඩමේ නම බහුමාධ්‍ය භාවිතය. කොහොමද මේ මාධ්‍ය ගොඩක් භාවිතා කරන්නේ? උතර බලනවා මේ පාඩමේදී චිත්‍රයක් අඳින්නේ කොහොමද? පරිගණකය භාවිතා කරලා. ඒ කියන්නේ අංකිත ග්‍රාෆිකයක් නිර්මාණය කරන්නේ කොහොමද? ඒ වගේම තමයි අපි බලනවා කොහොමද වීඩියෝ එකක් එඩිට් කරගන්නේ? වීඩියෝ සංස්කරණය කරන්නේ කොහොමද? ඒ වගේම අපි බලනවා ශබ්දය සංස්කරණය කරන්නේ කොහොමද? ශබ්දය කොහොමද සංස්කරණය කරන්නේ? ඇනිමේෂන් එකක් හදාගන්නේ කොහොමද? චලන රූපයක් නිර්මාණය කරගන්නේ කොහොමද? ඔන්න ওই දේවල් පිළිබඳව සැලකිල්ලක් දක්වනවා පුතේ අපි මේ පාඩමේදී. ඒතර පාඩමේ මාතෘකා නම් ලොකු ටිකක් ගොඩක් තියෙනවා. හැබැයි අපි මේ හැම එකම ගැන මම ලොකුවට ඉගෙන ගන්නෙ නෑ. එහෙම ඉගෙන ගන්න ගියත් පුතේ අපිට 11 වසරේ මේ පාඩම විතරයි කරන්න වෙන්නේ. 11 පළවෙනි පාඩමයි මේකයි විතරයි වගේ කරන්න වෙන්නේ. හරි. විභාගෙට එන අත්‍යවශ්‍ය දේවල්, විභාගෙට එන දේවල් ටික ඔයාලට කියලා දෙනවා. ඒතර මතක තියාගන්නත් ලේසියි. අපි මුලින්ම කතා කරන්නේ අංකිත ග්‍රාෆික ගැන. අංකිත ග්‍රාෆික් ගැන නම් ඔක්කොම ටික කියලා දෙනවා. අනෙක් softwares වල විභාගෙට අවශ්‍ය දේවල් ටික පමණක් අපි කතා කරනවා. හරි. ඒ කියන්නේ මම කියව මුළු පාඩමම ඔයාලට බැලුවාම පාඩමම කතා කරා වගේ වෙයි. බෑ ඇත්තටම මම මුළු පාඩමම කතා කරන්නේ නැහැ. අර විභාගෙට අවශ්‍ය දේවල් ටික ගානට කියලා දෙන්නම්. හරි. හරි. අතන අපි ලියමු පුතේ මාතෘකාවක්. පොතේ ලියන්නේ දැන් පොතේ බහුමාධ්‍ය භාවිතය. ඒ ලියන මාතෘකාවක් 4 වෙනි පාඩම බහුමාධ්‍ය භාවිතය. 4 වෙනි පාඩම බහුමාධ්‍ය භාවිතය. හරි. එතනින් ලියමු අනුමාතෘකාවක් බහුමාධ්‍ය භාවිතය කියලා එතනින් ලියමු අනුමාතෘකාවක් අංකිත ග්‍රාෆික. අංකිත ග්‍රාෆික ඩිජිටල් ග්‍රැෆික්. අංකිත ග්‍රාෆික ඩිජිටල් ග්‍රැෆික් කියන අනුමාතෘකාවක්. ඩිජිටල් ග්‍රැෆික් අංකිත ග්‍රාෆික කියලත් අනිවාර්යයෙන් ඕන. අංකිත ග්‍රාෆික.
හරි ලියලා ඉවරයිනේ. මම එනනම් පොඩි අංකිත ග්‍රාෆිකයක් ඔයාලට නිර්මාණය කරපු. උතර මේක හදලා තියෙන්නේ පරිගණකීය භාවිතයෙන් තමයි. හැබැයි සොෆ්ට්වෙයාර් එක අපි ඉගෙන ගන්න එක නෙවෙයි. මේ Photoshop වලින් හදලා පෙන්නන්නේ. අපි ඉගෙන ගන්න සොෆ්ට්වෙයාර් එකනොත් මේ දේම කරන්න පුළුවන්. හරි මම ඔයාලට පොඩක් පෙන්නන්නම් පුතේ. කොහොම බලන් ඉන්න. චූටි වෙලා. හරි. අන්න මෙන්න මේව පින්තූර ඔන එක පින්තූරයක්. ඊට පස්සේ මේ තව පින්තූරයක්. ඔන්න තව පින්තූරයක්. මෙන්න මේ පින්තූර තුන භාවිතා කරලා හරි මේ පින්තූර තුන භාවිතා කරලා නිර්මාණය කරපු ග්‍රැෆික් එකක් පෙන්නන්නම්. ඔය පින්තූර ඔය පෙන්නපු පින්තූර තුන භාවිතා කරලා නිර්මාණය කරපු ග්‍රැෆික් එකක් තමයි මේ තියෙන්නේ. අර ඉස්සෙල්ලා කියපු පින්තූර තුන භාවිතා කරලා නිර්මාණය කරපු ග්‍රැෆික් එකක් අපතේ මේ තියෙන්නේ. එහෙනම් මේ ග්‍රැෆික් එක හරි. මේ ග්‍රැෆික් එකේ අපි බලුවොත් ලේයර්ස් එක නේ. මේකේ තට්ටු තියෙන්නේ පුතේ එකක් උඩ එකක් තියලා. මේ ලේයර්ස් ටික අයින් කරලා එහෙම බලුවොත් එහෙම අපිට ඕන පුළුවන් මේ එකින් එක අයින් කරන්න. මේකේ තියෙන කොටස් බලන්න. මම ටිකක් අයින් කරලා පෙන්නන්නම්. මේකේ තිබුණු කොටස් මම ටික අයින් කරනවා. කොටසක් අයින් කරා. මුකුත් වෙනසක් වුණේ නෑ වගේ ඔයාලට බලුවහම. ඔන්න එකක් අයින් කරා මේ. පේනවනේ පුතේ මේකනේ. ඔන්න තව එකක් අයින් කරා. මම තව එකක් අයින් කරා. ඔන්න තව එකක් අයින් කරා. තව එකක් අයින් කරා. ඔය විදිහට අපිට එක එක අයින් කරගෙන ගියොත් මෙතනින් තමයි මේ කොටස ඇඩ් වෙන්නේ. අර මලකඩ කාපු ගතිය තියෙන්නේ මේ ටිකේ. මේ මලකඩ කාපු ගතිය තියෙන්නේ මේ පින්තූරවල. අර මලකඩ කාපු මේ පින්තූරයක් තිබුණානේ. ඒකෙන් තමයි මේක හදලා තිබ්බේ. එතන මම මේ පෙන්නුවේ මේ ඩිජිටල් ග්‍රැෆික් එකක්. හරි. ඒක ග්‍රැෆික් එකක් ඩිජිටල් එකක්. ඒතකොට මේ වගේ ග්‍රැෆික්ස් අපි තව කතා කරනවා. මේ සමහර වෙනස්කම් කරන්නේ කොහොමද කියලා අපිට කතා කරන්න පුළුවන්. සමහර වෙනස්කම්. මම තව පින්තූරයක් පෙන්වන්නම්. ඩ්‍රීම් මොන්ටේජ් කියලා තියෙනවා. ඩ්‍රීම් සීන් මොන්ටේජ්. මෙන්න මෙහෙම පින්තූරයක්. මෙන්න මේ පින්තූරයයි මෙන්න මේ පින්තූරයයි පේනව නේද මේවා? මේ අලියෙක්. හරි ඔය පින්තූරයයි තව පින්තූර කොටස් කිහිපයකුයි පාවිච්චි කරලා හදපු පින්තූරයක් තියෙනවා. මම ඉතිරි පින්තූර කොටස් ටික පෙන්නන්නම්. එකක් මෙන්න මේක පින්තූර කොටස. ඔය ඒ ඉන්නේ අලියා. අනෙක් පින්තූර කොටස මෙන්න මේක. අනෙක් තවත් පින්තූර කොටස මේ සම්පූර්ණ පින්තූරය. හොඳයි. සම්පූර්ණ පින්තූරේ මම එකපාරට පෙන්නුවා. තව ওই පින්තූර කොටස් කීපයක් දීලා තියෙනවා. දැක්කද මේ පින්තූරේ පේන මේ ග්‍රැෆික් එකක්. බලන්න සමහරට බැලුවාම ඇත්තටම මේව සම්බන්ධ කරපුවතියක් පේන්නේ නැහැ. ඇත්තටම අලියට පියාවට තියනවා වගේ පේන්නේ. ග්‍රැෆික් එක යම් හොඳට කරලා තියෙනවා. මේ කොටස් තියෙන වෙන වෙනම. මේ කොටස් අපිට යා මෙහා අරගෙන යන්න පුළුවන්. මේ උඩම තියෙන ලේයර් එකක් මේ දින්නේ ඒක අයින් කරා මේ ඉතින් මම උඩම තියෙන එක. හරි එයා පාට එහෙම වෙනස් කරන්න පුළුවන් ඒ වගේ. දැන් මේ මේකේ පුතේ ග්‍රැෆික් එකේ අපිටම ලේයර්ස් ගොඩක් තියෙන්නේ. අපිට ඒක එකින් එක අයින් කරන්න පුළුවන්. ඔන්න එකක් මම අයින් කරා. මෙන්න තව එකක් අයින් කරනවා. එකනේ මෙන්න. තව එකක් අයින් කරා. මෙන්න තව එකක් අයින් කරනවා. අන්න දැන් බලන්න දැන් ඉස්සලා තියුණු ගතිය නෑ පිටුරේ. ග්‍රැෆික් එකයි. මේ තව කොටස් මේක දැම්මම තමයි ලස්සනක් එන්නේ. මම තව එකක් අයින් කරා. මම තවත් එකක් අයින් කරනවා. මේ බලන්න පුතේ මේ පින්තූරේ මේ අලියා ඉන්න කොටස පීදුමක් වගේ හදලා තියෙනවා. ඒක අයින් වෙන්නේ මේකෙන්. තව එකක්. දැන් පෙනුනේ මොකද්ද වෙනස කියලා මට නම් ඇත්තටම තව එකක්. මේ බලන්න මේ පියාටුවේ අටපැත්තේ පියාට දැන් ඔය දකුණත් තියෙන පියාටුවේ අටපැත්තේ පොඩි එළිය අඳුර ගතියක් වෙනස් වෙන්නේ මේකේ. පුංචි දේවල්. අර පියාටුව අයින් වුණා අලියාගේ. මේ පියාටු ඔය වගේ. අපිට මේ කොටස් පුතේ ටිකෙන් ටික එකතු කරලා මේ අංකිත ග්‍රාෆිකය නිර්මාණය කරලා කොටස් ටිකෙන් ටික එකතු කරලා අංකිත ග්‍රාෆිකය නිර්මාණය කරලා තියෙන්නේ. උතර අපි එහෙම ග්‍රැෆික් එකක් හදන්නේ කොහොමද තමයි මේ පාඩමේදී කතා කරන්නේ. අංකිත ග්‍රාෆිකය නිර්මාණය කරන්නේ කොහොමද? ඒ වගේම අපි තව එකක් බලමු.
මෙතන ස්පෙෂල් ඉෆෙක්ට්ස් මේ ඉෆෙක්ට්ස් ටික. මේ වගේ ඉෆෙක්ට් එකක් පුතේ අපිට හරිය ලේසි හදා ගන්න පුළුවන්. මේ වගේ ඉෆෙක්ට් එකක් ලේසි හදා ගන්න පුළුවන්. මේ ඉෆෙක්ට්ස් තුනම වෙන වෙනම හදලා තියෙන්නේ. ඒතර එහෙම ඉෆෙක්ට් එකක් හදාගන්නේ කොහොමද? කියලා කතා කරනවා. මේ වගේ ඉෆෙක්ට් එකක් හදාගන්නේ කොහොමද කියලා අපි කතා කරනවා. මේකෙදි මේ ඉෆෙක්ට් එකක් මේ වගේ. හරි. ඒතර ඉෆෙක්ට්ස් ටික පාවිච්චි කළා හදපු ග්‍රාෆිකයක් තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ. ඔය ඉෆෙක්ට්ස් පාවිච්චි කරලා හදපු ග්‍රාෆිකයක්. හරි. තව එකක් අපි බලමු. මෙන්න මේ පින්තූරය මෙන්න මේකයි පාවිච්චි කළා. ඒගොල්ලෝ හදලා තියෙන පින්තූරයක්. දැන් මම පෙන්වන පින්තූරය ඔන්න ඕකයි. මෙන්න මේකයි. මෙන්න මේ කියන්නේ මේකේ පින්තූරයකුයි. පාවිච්චි කරලා මේකක් තියෙනවා. හරි. ඒගොල්ලෝ හදලා තියෙන පින්තූරයක්. මම පින්තූරේ පෙන්වන්නම්. මෙන්න මේ හරිද? මේ තියෙන්නේ ඩිජිටල් ග්‍රැෆික් එකක්. අංකිත ග්‍රාෆිකයක්. ඒක පින්තූරයක් තමයි හදලා තියෙන්නේ. හරි. ඔය විදිහට. හරි දැන් මේකෙත් අර කොටස් එකකින් අයින් කරලා බලන්න පුළුවන් වුණා මේ. එකිනෙක මම මේ අයින් කරගෙන යනවා. පුංචි පුංචි වෙනස්කම් සමහර ලාවට වේවි අයින් කරනකොට. අනේ එක කොටස එකක් අයින් වුණා පේනවා. මම තව එකක් අයින් කරා. අනේ දැන් අර හැඩතල ටික අයින් වුණා. තව එකක් අයින් කරා. දැන් මූණ අර කහ පාට ගතිය නැති වුණා. වගේ පුතේ මම මේ කොටසින් කොටස අයින් කරනවා මේ. ඔන්න එයාවත් අයින් වුණා පින්තූරේ. ඔය විදියට. අපිට මේ කතා කරේ පුතේ මම ග්‍රැෆික් අංකිත ග්‍රාෆික ගැන. ඒතර පරිගණකය භාවිතා කරලා දැන් මේ පෙන්නපු සියල්ල කරලා තියෙන්නේ පරිගණකය භාවිතා කරලා. ඒතර පරිගණකය භාවිතා කරලා පුතේ අපි මොනවා හරි චිත්‍රයක් එහෙම නැත්නම් කිසියම් නිර්මාණයක් කරනවා නම් හරි පින්තූර එහෙම භාවිතා කරලා කිසියම් නිර්මාණයක් කරනවා නම් අපි ඒක කියනවා නමක් පුතේ අංකිත ග්‍රාෆික කියලා. ඩිජිටල් ග්‍රැෆික්. අර පෙන්නපු පින්තූර වගේ ඒවා කරන්නේ කොහොමද කියලා මම ටූල්ස් කීපයක් උගන්වනවා. ටූල්ස් ටික. අතට ඔයාලට කැමති නම් පුළුවන් ඒ වගේ ග්‍රාෆිකයක් නිර්මාණය කරන්න. ඒ වීඩියෝස් එහෙම අන්තර්ජාලයේ තියෙනවා. කොහොමද ඒව නිර්මාණය කරන්න කියලා. ඔයාලා මේ ටූල්ස් ටික දන්නව නම් අර ලේසියෙන් නිර්මාණයක් කිරීමේ හැකියාව තියෙනවා. හරි. අපි ලියමු පුතේ අංකිත ග්‍රාෆික කියලා උතන යටින්. අංකිත ග්‍රාෆික කියලා උතන යටින් ලියමු. පරිගණක ග්‍රාෆික මෘදුකාංග පරිගණක ග්‍රාෆික මෘදුකාංග පරිගණක ග්‍රාෆික මෘදුකාංග භාවිතයෙන් පරිගණක ග්‍රාෆික මෘදුකාංග භාවිතයෙන් නිර්මාණය කරනු ලබන චිත්‍ර හෝ රූප අංකිත ග්‍රාෆික නම් වේ. චිත්‍ර හෝ රූප අංකිත ග්‍රාෆික නම් වේ. හරි. අනුමාතෘකාවක් ලියමු. අනුමාතෘකාවක් අංකිත ග්‍රාෆිකයක මූලිකාංග හරි. පුතේ මේ ඩිජිටල් ග්‍රැෆික් එකක
එමනම් පරිගණකයේ භාවිතයෙන් නිර්මාණය කරන මේ චිත්‍ර රූපවල මූලිකාංග 4ක් තියෙනවා. එහෙනම් අංකිත ග්‍රාෆිකයක මූලිකාංග 4යි. හරිද? මම එකක් පෙන්නන්නම්. අංකිත ග්‍රාෆිකයක් හැදෙන්නේ මෙන්න මේ වයි. ඔයාලා ඒක දැනගමත් දන්නවා ඇති. මම 10 වසරේදීත් මේක පෙන්නලා තියෙනවා මේ විදිහටම. චුට්ටක් මම පින්තූරයක් ඕපන් කරගන්න. හරි. දැන් මම පින්තූරයක් ඕපන් කරගත්තා. මම දැන් ඔයාලට එක පෙන්නන්නම්. මම පින්තූරයක් ඕපන් කරගත්තා පුතේ මම. දැන් මේ පින්තූරය නිර්මාණය වෙලා තියෙන්නේ මොන වයින්ද? මේ පින්තූරය නිර්මාණය වෙලා තියෙන්නේ මොන වයින්ද? ඔයාලා පුතේ කැමරා එක පාවිච්චි කරනනේ ෆොටෝ ගහන්න. දැන් ෆොටෝ එකක් ගන්න නැත්නම් ඔයාලා ෆෝන් එකක් ගනිද්දී ඔය ෆෝන් එකේ කැමරා එක පිළිබඳව ඔයාලා අදහසක් පුවොත් එහෙම මොන වෙයින්ද ඔක අදහස කියන්නේ? මේ යාළුවෙක් ෆෝන් එකක් ගන්නවා. ඔයා යාගෙන් ওই ෆෝන් එකේ කැමරා එක ගැන ප්‍රශ්නයක් අහනවා. ඔයා අහන්නේ මොන වගේ ප්‍රශ්නයක්ද? මේ පුතේ. ඔව් හරි උත්තරයක් මගෙත් තියෙනවා. කවුද කියලා මට හිතන්න බෑ. හරි මිනුෂ දානිෂුත් කියලා තියෙන උත්තරය. ඔව් ඔයා ෆෝන් එකේ කැමරා එක ගැන ප්‍රශ්නයක් ඇහුවොත් ඔයා අහන්නේ ඕකේ ගොඩක් වෙලාවට ඔය කැමරා එක මෙගාපික්සල් කීයද කියලා. නේ ඔය කැමරා එක මෙගාපික්සල් කීයද? ඒතර අපි යාගේ අහන්නේ පික්සල් ගැන. පික්සල්. පික්සල් කියලා කියන්නේ මේ පින්තූරයක් නිර්මාණය වන අංකිත ග්‍රාෆිකයක් නිර්මාණය වන අංකිත ග්‍රාෆිකයක මූලිකම තැනුම් මේකකය තමයි පික්සල්. අංකිත ග්‍රාෆිකයක මූලිකම තැනුම් මේකකය පික්සල්. දැන් ඔයාට පේනවද පුතේ මේ ෆොටෝ එක හැදිලා තියෙන්නේ පික්සල් වලින් කියලා? ඔයාට පේනවද පුතේ මේ ෆොටෝ එක හැදිලා තියෙන්නේ පික්සල් වලින් කියලා? පේනවද නැද්ද? නෑ දැන් බලමු අපිට එහෙම පේන්නේ නේ. මේ පින්තූරේ හැදිලා තියෙන පික්සල් වලින් කියලා පුතේ අපිට බලමට පේන්නේ නෑ. බලමුකෝ පුතේ මම මෙයාව ටික ටික zoom කරනවා. දැන් පින්තූරේ සාමාන්‍ය ප්‍රමාණයට يعني 100ට 200ට තියෙන්නේ. මම තව ටිකක් zoom කරනවා. මම control එකයි plus එකයි press කරන්නේ. මම control එකයි plus එකයි press කරනවා. වෙන press කරනවා ටික ටික. මම press කර කර යනවා. දැන් ඔයාට පේනවද මේ පින්තූරේ හදුණු විදිය? තව ටිකක්. දැන් මේ පේන්නේ අර ඒ ළමයිගේ අත. මේ පේන්නේ. ඇඟිලි අතේ ඇඟිලි. දැන් ඔයාට පේනවද මේවා හැදිලා තියෙන පික්සල් වලින් කියලා? පේනවද පුතේ? හැදිලා තියෙන පික්සල් වලින් කියලා. ඔව් වෙන පික්සල් එකක් කියලා කියන්නේ මොකක්ද? පික්සල් එකක් කියලා කියන්නේ මොකක්ද?
කවුරු මට මයික් එකෙන් උත්තරයක් පික්සල් එකක් කියන්නේ මොකක්ද? පුතේ පික්සල් එකක් කියන්නේ මොකක්ද? හසිනි පික්සල් එකක් කියන්නේ මොකක්ද? මහානේ හසිනි ප්‍රමුදි පික්සල් එකක් කියන්නේ දැන් මේක බලුවහම පේනවා. මහේෂිකා පික්සල් එකක් කියන්නේ මොකක්ද? දැන් කවුරුත් උත්තර දෙන්නේ නැහැ නිදි එහෙම නැහැනේ. කවුරු කවන්නේ උත්තරයක් දෙන්නකො පික්සල් එකක් කියන්නේ මොකද්ද කියලා. උත්තරයක් කොහොමද අනිවාර්යයෙන්. කවුරු හරි කියන්න පික්සල් එකක් කියන්නේ මොකක්ද කියලා. කො උත්තරයක් නැහැ. දිල්නෙත් පික්සල් එකක් කියන්නේ මොකක්ද? කොටු ගානකේ කොටුව. ඔව් මොකද පුතේ ආයි මට තේරුන්නේ නැහැ කියපේ. කොටු ගානකේ එක කොටුව. ඔව්. දැන් මෙතන තියෙන එක කොටුවක් අපි වෙනවා පික්සල් එකක්. හරි මේ කොටු මහ ගොඩක් තියෙනවා. මේ එක කොටුවක් පික්සල් එකක්. එතකොට පුතේ ඒ පික්සල්ස් මහ ගොඩක් එකතු වෙලානේ මේ පින්තූරය හැදිලා තියෙන්නේ. දැන් මට බැලුමට ඒක පේනවනේ. අපි මෙහෙම කරාම පුතේ පික්සල් අපිට පේන්නේ නේ. හැබැයි පින්තූරය ඇත්තටම හැදිලා තියෙන්නේ පික්සල්ස් මහ ගොඩක් එකතු වෙලා. ඒව ඉතා කුඩා කොටු. දැන් ඔයාලට පේනවනේ පුතේ පික්සල් එකක් කියන්නේ කොටුවක්. ඒ කොටුව සමචතුරස්‍රයක්. ඒ කොටුවට තනි මොකද්ද තියෙන්නේ? ඒ කොටුවට තියෙන තනි වර්ණ. ඒ කොටුවට පුතේ තනි වර්ණයක් තියෙන්නේ. මුළු කොටුව පුරාම පුතේ එක වර්ණයක් තියෙන්නේ. ඊළඟ කොටුවේ වෙනත් වර්ණයක් වෙන්න පුළුවන්. හැබැයි මුළු කොටුව පුරාම තනි වර්ණයක් තියෙන්නේ. දැන් ඔයාලට හිතා ගන්න පුළුවන් පුතේ මේ ඇඟිල්ලක් කියලා. ඔයාලට හිතා ගන්න පුළුවන් මේ ඇඟිල්ලක් බෑ බලන්නකෝ. කොටු ගොඩක් විතරනේ තියෙන්නේ. හැබැයි යා ප්‍රමාණයෙන් කුඩා කරගෙන යද්දි මේ හරි ලස්සනට පේනවා මේ. ප්‍රමාණයෙන් කුඩා කරගෙන යද්දි හරි ලස්සනට පේනවා. එතකොට ග්‍රාෆික එක අංකිත ග්‍රාෆිකයක මූලිකම තැනුම් මේකකේ තමයි කවුද? අංකිත ග්‍රාෆිකයක මූලිකම තැනුම් මේකකේ තමයි කවුද පුතේ? පික්සල් කියලා කියන්නේ. අංකිත ඩිජිටල් ග්‍රැෆික් පුතේ හැදෙන්නේ මේ පික්සල් ගොඩක් එකතු වෙලා. අපි කියනවා අංකිත ග්‍රාෆිකයක මූලිකම තැනුම් මේකකය තමයි පික්සල් කියලා කියන්නේ. අපි කියනවා පුතේ මේ පික්සල්ස් අරාවක් තියෙන්නේ කියලා. පික්සල් අරාවක්. ඒ කියන්නේ අපි දන්න ඇරේ එකක් අර අගයන් වෙන් කරගන්න එක ළඟ ඇරේ එකක් පාවිච්චි කරා. මෙතනත් තියෙන පික්සල් අරාවක් එක ළඟ මේ යාබදව පිහිටි කොටු සමූහයක් තියෙනවා. එක ළඟ පිහිටි කොටු සමූහයක් තමයි පික්සල් ඇරේ එකක් කියලා කියන්නේ. එතකොට පුතේ මේ කොටු තියෙන්නේ සිරස් සහ තිරස්ව. මේ තිරස් සහ සිරස්ව තමයි මේ කොටු තියෙන්නේ. දන්නවනේ සිරස් තිරස්නේ. මේ සිරස් මෙන්න තිරස්. ତර සිරස්ව සහ තිරස්ව මේ පික්සල් අරාවන් පික්සල් අනුපිළිවෙලට පිටලා තියෙනවා. තිරස් අතට සහ සිරස් අතට පික්සල්ස් පිටලා තියෙනවා. හරි අපේ පික්සල් අරාවක් කියලා. පික්සල් අරාවක්. අතර නිකන් මෙහෙම පින්තූරය බලුවාම අපිට පේන්නේ මේක පික්සල් තමයි තියෙන්නේ කියලා. හැබැයි පින්තූරේ ප්‍රමාණය විශාල කරනකොට එයා පික්සල්ස් වලට බෙදෙන්න ගන්නවා. අන්න එතකොට අපිට පේනවා අංකිත ග්‍රාෆිකයේ මූලිකම තනුම් මේකකයක් තමයි පික්සල් කියන්නේ. පික්සල්. එතකොට අපි පින්තූරයක ක්වොලිටි එක මනින්නේ පින්තූරයක ක්වොලිටි එක මනින්නේ අඟලක කොටුවක් තුල මෙහෙම බලමු පුතේ ඕන්න.
හරි. මෙන්න මේ පින්තූරේ එක හැටියා ලොකුයි වගේ ගණන් ගන්න එපා. මේ පින්තූරේ මම තනි පාටකින් පාට කරනවා. හරිද? මේ පින්තූරය තනි පාටකින් මම පාට කරනවා. ඊට පස්සේ මම ඒ වගේම තව පින්තූරයක් කළා. මම ඒ වගේම පුතේ තව පින්තූරයක් ඇඳලා මම තව පින්තූරයක් ඇඳලා හරිද මේක කොටු කීපයකට වෙන් කරලා මම පාට ගන්නවා මම මේ කොටු කීපයකට වෙන් කරනවා මම මේ කොටු වඳිනවනේ පොඩි පැන්සලකින් පේන්නේ නැති වෙන්න වඳින්නේ මම කොටු කීපයකට වෙන් කරා හරි මම මේ එක කොටුවකට එක වර්ණය බැගින් යොදලා පාට කරනවා එක කොටුවකට එක පාට බැගින් යොදලා පාට කරනවා මම මේ වගේම තවත් පින්තූරයක් ඇස්සා මාක පෙන්ස් වලින් ඩොට්ස් තියලා පාට කරනවා මාක පෙන්ස් වලින් තියන ඩොට්ස් පාට කරනවා ඒ වගේම මම ඒ වගේම තවත් පින්තූරයක් ඇඳලා කාබන් පෙන් වලින් ඩොට්ස් තියලා පාට කරනවා එක ළඟ ඩොට්ස් තියලා කාබන් පෙන් වලින් පාට කරනවා ඔයාලා කියන්න පුතේ මට මේ පින්තූර හතරෙන් මොන පින්තූරයද වඩාත් ලස්සනට තියෙන්නේ මුලින්ම මේ තියෙන තනි පාටකින් පාට කරන පින්තූරයද දෙවැනියට තියෙන පින්තූරය කීපයකට වෙන් කළා එක එක පාට ගන්න එකද මාක පෙන්ස් වලින් ඩොට්ස් තියලා පාට කරන එකද එක එක පාට මාක පෙන් නැත්නම් එක එක පාට කාබන් පෙන් වලින් ඩොට්ස් තියලා පාට කරන එකද මොකද්ද මේ පින්තූර හතරෙන් වඩාත් හොඳම වෙන්නේ මේ පින්තූර හතරෙන් වඩාත් හොඳම වෙන්නේ මොකක්ද මාක පෙන් එකද කාබන් පෙන් එකද එහෙම නැත්නම් තනි පාටකින් පාට කරන එකද තනි පාටින් පාට හතරකින් පාට කරන එකද පාට හතරකින් එක එක පාටින් පාට කරන එකද තනි පාටින් පාට කරන එකද තනි පාටින් හරි දැන් ඔයාලාට මම කිව්වොත් ළමයෙක්ගේ මූණක් ඇඳලා පාට කරන්න කියලා ඔයාලා එක පාට කරන්නේ තනි පාටකින්ද විවිධ පාටෝකේ ගානවද ඔයාලා ඒකට පුතේ විවිධ පාට ගානවද තනි පාටින් පාට කරනවද මට උත්තරයක් ඕනේ විවිධ පාට ගන්න. විවිධ පාට ගන්න නේ ඒ කියන්නේ රතුයි කළුයි කොළයි එහෙම ඒව ගන්න නෑ කහ පාටේ ඕනනම් කහ පාටේ ප්‍රභේද එහෙනම් දුමුරු පාටේ ප්‍රභේද ගාලා පින්තූරේ පාට කරා දැන් මට චූටි දුවෙක් දැන් එයා පින්තූරයක් ඇඳලා පාට කරන්න කිව්වහම මූණක් ඇඳා මූණේ තනි කහ පාට ගෑවා අපි පුංචි කාලේදී ඒක කරන්නේ මූණක් ඇඳ මූණේ තනි කරම කහ පාට ගෑවා තනි පාටින් යා පාට කරනවා හැබැයි අපි ටිකක් ලොකු වෙනකොට මූණක් ඇඳම කහ පාට නම් ගාන්නේ මුරු පාට නම් ගාන්නේ නේ අර ඇස් වල යට එහෙම නැත්නම් මූණේ අඩු වෙන පැත්ත ටික තද පාටින් ගන්නවා මූණේ එළිය පේන තැන් ලා පාට ගන්නවා එහෙම කරනවනේ උතර දැන් අර පින්තූරේ තනි පාටින් පාට කරන එකද මේ ටිකක් ඇඳලා පාට කරන එකද මාක පෙන්ස් වලින් ඩොට්ස් තියලා පාට කරන එකද කාබන් පෙන් වලින් ඩොට්ස් තියලා පාට කරන එකද හොඳම මොකද්ද හොඳම එකලා මේක මට උත්තරයක් දීලා තියෙනවා අමින්ත තවත් කෙනෙක් උත්තරයක් දුන්නා ඒ දෙන්නම එකම වගේ උත්තරයක් ඔව් දැන් හතරක් තියෙනවා තුනක්ම ඇවිත් තියෙන්නේ කාබන් පෙන් කියලා. ඇයි කාබන් පෙන් වලින් පාට ගන්න එක හොඳ? අපිට කියන කවුරු හරි. ඇයි කාබන් පෙන් වලින් ඩොට්ස් තියලා පාට ගන්න එක හොඳ? ඔතව උත්තර එනවා කාබන් පෙන් කියලා. ඇයි කාබන් පෙන් වලින් ඩොට්ස් තියලා පාට ගන්න එක හොඳ පුතේ? මොකක්ද ඒකේ තියෙන හොඳේ? දැන් පුතේ පාටකින් පාට කරොත් ඒ පින්තූරයට ගත්තම තියෙන්නේ එක කොටුවයි. ඔව් උත්තරයක් දෙනවා අමින්ට හරි. කාබන් පෙන්ස් වලින් පුතේ පාට කරොත් එහෙම ඩොට්ස් ගාන ගොඩාක් වැඩි.
හැබැයි තනි පාටකින් පාට කරන එක කොටුවයි. මේ වගේ කොටු වලට වෙන් කරොත් මේ දෙවනි පින්තූර වගේ කොටු ටිකක් වැඩිපුර තියෙනවා. අර පළවෙනි එකට වඩා කොටු ටිකක් වැඩිපුර තියෙනවා මේ දෙවනි පින්තූරේ. මෙන්න මේකේ. හරි. මාකර් පෙන්ස් වලින් ඩොට්ස් තියුවොත් මීටත් වඩා වැඩිපුර කොටු තියෙනවා. ඩොට්ස් ගොඩාක් තියෙනවා. කාබන් පෙන් කියන්නේ ඊටත් වඩා හීනි එකක්. එකෙන් ඩොට්ස් තියුවොත් ඩොට්ස් මහ ගොඩාක් තියෙනවා. අපි කැමති මෙගාපික්සල් ගන්න වැඩි ෆෝන් එකක් ගන්නද කැමරා එකක් ගන්නද මෙගාපික්සල් ගන්න අඩු එකක් ගන්නද? අපි ගන්නකොට ගන්නේ මෙගාපික්සල්ස් ගන්න වැඩි කැමරා එකක්ද මෙගාපික්සල්ස් ගන්න අඩු එකක්ද? ඔව් අපි ගන්නේ මෙගාපික්සල්ස් ගන්න වැඩි එකක්. ඇයි වැඩි කියන්නේ? මෙගාපික්සල්ස් ගන්න වැඩි වෙන්න අංගලක කොටුවක් තුල තියෙන කුඩා කොටු ප්‍රමාණය වැඩි වෙන්න ගන්නවා. අපි මෙගාපික්සල්ස් ගන්න වැඩි කියන්න අංගලේ කොටුවක් තුල තියෙන කොටු ප්‍රමාණය එන්න වැඩි වෙනවා. ඒ කියන්නේ පින්තූරයක තියෙන ඩොට්ස් ප්‍රමාණය වැඩි වෙන තරමට ඒ පින්තූරයේ ගුණාත්මක භාවය වෙනවා. පින්තූරයේ තියෙන පික්සල්ස් ප්‍රමාණය වැඩි වෙන තරමට ඩොට්ස් කියන්නේ අපේ පික්සල් කුඩා කොටු. පින්තූරයේ තියෙන පික්සල් ප්‍රමාණය වැඩි වෙන තරමට අන්න පින්තූරයේ ගුණාත්මක භාවය වැඩි වෙනවා. එතකොට පුතේ පින්තූරයක තියෙන පික්සල් ගාන අපිට මුළු පින්තූරේ මේව ගණන් කරගන්න බෑ. අපි සාමාන්‍යයෙන් කියන්නේ පුතේ පින්තූරයක් ගත්තම ඒ පින්තූරයේ මේ අංගලේ කොටුවක ඒ පින්තූරේ අංගලේ කොටුවක තිරස් අතට හෝ තිරස් මේ අතට හෝ සිරස් අතට දැන් අංගලේ කොටුවක් ගත්තොත් පුතේ තිරස් අතට නම් මේ පැත්තටනේ මේ පැත්තට. ඔතන මේ පැත්තට තියෙන කොටු ගානම තමයි පැත්තට තියෙන කොටු ගානම තමයි පල්ලෙහාටත් තියෙන්න ඕනේ. මේක අංගලේ කොටුවක් නම් මේ පැත්තට තියෙන කොටු ගානම තමයි පල්ලෙහාටත් තියෙන්න ඕනේ. ওই විදිහට පල්ලෙහාටත් තියෙන්න ඕනේ. අර පැත්තට තිබුණු කොටු ගාන වෙන්න ඕනේ අංගලේ කොටුවක් නම්. හරි ওই විදිහට. දැන් ඒ ගානම මට අඳින්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. අපි තමම කියලා. ඔතනපති අපි කියන්නේ මුළු අංගලේ කොටුවේම තියෙන කොටු ගාන නෙවෙයි. අංගලක කොටුවක් තුල ග්‍රාෆික් එක පින්තූරයක අංගලක කොටුවක් තුල තිරස් අතට හෝ සිරස් අතට තියෙන පික්සල් ගානට අපි කියනවා නම රෙසලූෂන් විභේදනය කියලා. අංගලේ කොටුවක නම් අංගලක කොටුවක් තුල තිරස් අතට හෝ තිරස් අතට තියෙන පික්සල්ස් ප්‍රමාණය කුඩා කොටු ප්‍රමාණයට අපි කියනවා විභේදන අගය එන රෙසලූෂන් කියලා. එතකොට මේ විභේදන අගය වැඩි වෙන්න පින්තූරවල ගුණාත්මක භාවය වැඩි අගයක් ගන්නවා. විභේදන අගය වැඩි වෙන්න පින්තූරවල ගුණාත්මක භාවය අන වැඩි අගයක් ගන්නවා. පුතේ මම මුලින්ම කිව්වා ග්‍රාෆිකයක් නිර්මාණය වෙන්නේ පික්සල්ස් එකතු වෙලා. පික්සල් කියන්නේ ග්‍රාෆිකයක තියෙන කොටුවක් පික්සල් එක. හරිද? එතන ඒ වගේම ද පික්සල් කේ ග්‍රාෆිකයක මූලිකම තැනුම් මේකකය. ඒකෙම පුතේ අපි බලනවා අංගලක කොටුවක් තුල තියෙන පික්සල්ස් ගාන කොච්චරද කියලා. ඇත්තටම අපි බලන්නේ මුළු අංගලෙම නෙවෙයි අංගලක කොටුවක් තුල සිරස් අතට හෝ සිරස් අතට තියෙන පික්සල්ස් ගානට අපි කියනවා නම විභේදන අගය. අංගලක කොටුවක් තුල තිරස් අතට හෝ තිරස් අතට තියෙන පික්සල්ස් ගානට අපි කියන නම විභේදන අගය. අන්න ඒකත් ගොඩක් වැදගත්. පින්තූරයක ගුණාත්මක භාවය මනින්න අපි ඒක කියනවා ග්‍රාෆිකයක මූලික තැනුම් මේකකයක් කියලා. ග්‍රාෆිකයක මූලික තැනුම් මේකකයක්. ඒ වගේම ග්‍රාෆිකයේ ප්‍රමාණය කොච්චර ලොකු ග්‍රාෆිකයක්ද? මේක අඟල් කීයක් උසද? අඟල් කීයක් පළලද? අන ග්‍රාෆිකයේ ප්‍රමාණය අපිට ගොඩක් වැදගත් පින්තූරයේ ගුණාත්මක භාවය සඳහා. ඒ වගේම තමයි ග්‍රාෆික වල වර්ණ මොන වර්ණද ග්‍රාෆිකයක භාවිතා කරන්න එක අපිට ගොඩක් වැදගත්. ඒ ග්‍රාෆිකයේ ගුණාත්මක භාවය තීරණය කරන්න. උතර අපි කතා කරනවා ග්‍රාෆිකයක මූලික තැනුම් මේකකය. ග්‍රාෆිකයක
මූලික තැනුම් මේක තමයි පික්සල්. උතර පික්සල් කියලා කියන්නේ අංකිත ග්‍රාෆිකයක මූලිකාංග වලින් එකක්. උතර අපි කතා කරනවා අංකිත ග්‍රාෆිකයක මූලිකාංග 4යි. එකක් පික්සල්, අනිත් එක විභේදන අගය. විභේදන අගය කියන්නේ අංගලක කොටුවක් තුල පස්සේ ගන්නවා. අංගලක කොටුවක් තුල තිරස් අතට හෝ සිරස් අතර තියෙන පික්සල්ස් ප්‍රමාණය විභේදන අගය. ඒ වගේම ග්‍රාෆිකයේ ප්‍රමාණය, ග්‍රාෆිකයේ දිගපළල, අන්න ඒක මේ කියන්නේ ග්‍රාෆිකයේ ප්‍රමාණය අපි කියනවා ග්‍රාෆිකයක මූලිකාංග වලින් එකක්. ඊට අමතරව වැදගත්ම දෙයක් තමයි ග්‍රාෆිකයේ භාවිතා වන වර්ණාකෘති කීපයක් තියෙනවා. මොන වර්ණාකෘතියද භාවිතා කරන්නේ? ග්‍රාෆිකයේ තියෙන වර්ණ ගොඩක් වැදගත් ග්‍රාෆිකයක මූලිකාංගයක් විදියට. ලියුව අපි මාතෘකාවක් අංකිත ග්‍රාෆිකයක මූලිකාංග කියලා. එහෙම ලියවනේ පුතේනේ. ඔතනින් ලියමු. අංකිත ග්‍රාෆිකයක කියන්නේ අංකිත ග්‍රාෆිකයක මූලිකාංග 4ක් අංකිත ග්‍රාෆිකයක මූලිකාංග 4ක් පහත දැක්වේ. අංකිත ග්‍රාෆිකයක මූලිකාංග 4ක් පහත දැක්වේ. මොකද ප්‍රශ්නේ? හෂිනි හරි. පළවෙනි එක පික්සල්, ඉංග්‍රීසියෙන් උත් ලියන්න ඕනි පික්සල්. දෙවෙනි එක විභේදන අගය. දෙවෙනි එක විභේදන අගය. resolution, විභේදන අගය, resolution. ඊළඟ එක ප්‍රමාණය, එන ග්‍රාෆිකයේ ප්‍රමාණය, size, ග්‍රාෆිකයේ ප්‍රමාණය, size. ඊළඟ එක වර්ණ ගණන, color. අපි color විතරයි ලියන්නේ, amount කියලා එම ලියන්නේ නේ. අපි මෙහෙම color ලියන්නේ ඔතනදි විතරයි. අපි සාමාන්‍යයෙන් කම්පියුටර් එකේ color ලියන්නේ ඔහොම නෙවෙයි. ඔක ඔහොම ලියවහම වැරදි කියලා එයා කියනවා. කම්පියුටර් එකේ අපි සාමාන්‍යයෙන් color ලියන්නේ COLOR. ඒ ඇමරිකන් ඉංග්‍රීසි වලට අනුව. මොකද නැත්නම් එයා වැරදි කියලා පිළිගන්නේ ඒක. අපි ඇමරිකන් ඉංග්‍රීසි වලින් ලියනෝනේ color COLOR කියලා හරිනම්. කම්පියුටර් එකේදී. හරි. එතන මේ ග්‍රාෆිකයක මූලිකාංග 4ක් කිව්වේ පික්සල්, විභේදනය, ග්‍රාෆිකයේ ප්‍රමාණය, වර්ණ ගණන. ග්‍රාෆිකයේ ප්‍රමාණය, වර්ණ ගණන කියලා. අනුමාතෘකාවක් ලියමු පික්සල්. අනුමාතෘකාවක් ලියමු පික්සල්. පික්සල්. එතන යටින් ලියමු පික්සල් කියන එක යටින් ලියමු පුතේ. පික්සලයක් යනු අංකිත ග්‍රාෆිකයක මූලික තැනුම් මේකකයයි. මූලික තැනුම් මේකකයයි. එතනටම අංකිත ග්‍රාෆිකයක් පික්සල් දහස් ගණනකින් අංකිත ග්‍රාෆිකයක් පික්සල් දහස් ගණනකින්
නිර්මාණය වී ඇත. අංකිත ග්‍රාෆිකයක් පික්සල් දහස් ගණනකින් නිර්මාණය වී ඇත. හරි. එතකොට පික්සල්ස් කොහොමද තිබුණේ? ඉස්සෙල් පින්තූරයක් බැලුවා. පික්සල්ස් කොහොමද තිබුණේ? පික්සල්ස් කොහොමද පුතේ පින්තූරයක තියෙන්නේ? ඔන්න බලන්න. කොහොමද පික්සල්ස් තියෙන්නේ? කොහොමද තියෙන්නේ? දාකොටු ලෙස. ඔව්. කුලෙස තමයි තියෙන්නේ. ඒක පික්සල් එකක්නේ. පික්සල්ස් ඔක්කොම කොහොමද තියෙන්නේ? බැලුවොත් එහෙම. පික්සල්ස් ඔක්කොම ගත්තොත් කොහොමද තියෙන්නේ පුතේ? බලන්න. පික්සල්ස් ඔක්කොම ගත්තොත් තියෙන්නේ පික්සල්ස් ඔක්කොම ගත්තොත් එහෙම පුතේ තියෙන්නේ තීරු සහ පේලි ලෙස. අර සිරස් තිරස් අතට තීරු සහ පේලි ලෙස තමයි පික්සල්ස් තියෙන්නේ. පේනවනේ මේකෙනේ. තීරු පේලි. ඔය විදියට නේද පික්සල්ස් තියෙන්නේ. මේ තීරු තියෙනවා. පේලි තියෙනවා. පික්සල්ස්. උඩින් නම් පල්ලෙහාට තීරු පේලි. එහෙම තමයි පික්සල්ස් එක නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට පුතේ තව දෙයක් අපි කතා කරනවා. මේ හැම පික්සල් එකටම තියෙනවා මොනවද? මේ හැම පික්සල් එකටම තියෙනවා මොකක්ද තියෙන්නේ? ඔන්න බලන්න මම තව ලොකු කරා මේවා. නේ? හැම පික්සල් එකටම පුතේ තියෙනවා මොකක්ද තියෙන්නේ? මම චුට්ටක් ආයෙත් කරන්න. මේ හැරෙට යන්නම්කෝ. හැම පික්සල් එකටම තියෙනවා පුතේ මොකක්ද? තනි වර්ණයක්. හැමෝටම තනි වර්ණයක් තියෙන පුතේ මේ තනි කොටුවක් ගත්තම මම චූටි කොටුවක් අඳින්නම්කෝ මේක බලන්න. දැන් මේ පින්තූරේ තියෙන මම පින්තූරේට කොටුවක් අඳිනවා. මෙන්න මේ කොටුවට තියෙන වර්ණය පුතේ මේ කොටුව ගත්තම ඒ කොටුවේ තියෙන මුළු කොටුවේම තියෙන තනි පාටක්. එක එක පාට නෑ ඒ කොටුව ඇතුලේ. ඒ කොටුවේම තියෙන තනි පාටක්. හැබැයි ඒ කොටුවට වඩා මෙහා පැත්තේ කොටුවේ වර්ණය වෙනස්. මෙහාට එන්න ටික ටික මේ හරියටදී වෙනස්ම වෙලා. නේ? ඒ කියන්නේ පුතේ තනි කොටුවක තියෙන්නේ තනි වර්ණයක්. පික්සල් එක. තනි කොටුවක තියෙන තනි වර්ණයක්. ඒතර හැම පික්සල් එකකින්ම පුතේ තනි වර්ණයක් නිරූපණය කරනවා. හැම පික්සල් එකකින්ම තනි වර්ණයක් නිරූපණය කරනවා. ඒ වගේම පුතේ මේ පික්සල්ස් වලට ඉන්න ඕන තැනක් තියෙනවා. මේ පික්සල්ස් පුතේ හැමෝම එහෙම දුවන්නේ නැහැ. මේ පික්සල්ස් වලට ඉන්න ඕන තැනක් තියෙනවා. එයා ඒ තැන තමයි ඉන්නේ. හරි. දැන් අපි පින්තූරයක් සාමාන්‍යයෙන් කාට හරි යවුවොත් ඒ පින්තූරේ යන්නේ පුතේ පික්සල්ස් විදියට. එතකොට එයාට කියනවා ගිහිල්ලා ඔයා ගන්න ඕන තැන x සහ y අක්ෂ වලින් කියනවා ඔයා මෙන්න මෙතන හිට ගන්න. මෙන්න මෙතන හිට ගන්න කියලා. එතකොට හැම පික්සල් එකටම පුතේ තනි වර්ණයක් තියෙනවා වගේම හැම පික්සල් එකටම තියෙනවා පොසිෂන් එකක්. ස්ථානයක්. ඔයා කොතනද ඉන්න ඕනේ කියලා. හැම පික්සල් එකටම තියෙන පොසිෂන් එකක් ස්ථානයක් ඔයා කොතනද ඉන්න ඕනේ කියලා. හරි ওই දේවල් ටිකක් මතක තියෙන්න ඕනි. පික්සල්ස් හා සම්බන්ධයි. ලියමු අපි පික්සල්ස් ගැන. අලුත් ඡේදකින් ලියන්න. අලුත් ඡේදකින් පික්සල් අලුත් ඡේදකින් ලියමු පුතේ පික්සල් තීරු සහ පේලි ලෙස පික්සල් තීරු සහ පේලි ලෙස තීරු සහ පේලි ලෙස එකිනෙකට යාවන ආකාරයට තීරු සහ පේලි ලෙස එකිනෙකට යාවන ආකාරයට පින්තූර ගොඩක් අප්සෙට් වෙලා තියෙන්නේ. හරි එකිනෙකට යාවන ආකාරයට නිර්මාණය වී ඇත.
එතනටම ලියමු. මෙම සෑම පික්සල් එකටම මෙම සෑම පික්සල් එකටම වෙන වෙනම වර්ණයක් සහ නියමිත ස්ථානයක් ග්‍රාෆිකය තුල ලබා දී ඇත. හරි. ලියමු පුතේ මාතෘකාවක් ග්‍රාෆික විභේදනය resolution කියන එක. ග්‍රාෆික විභේදනය resolution. ග්‍රාෆික විභේදනය resolution. හරි. දැන් ටිකකට කලින් මම කිව්වා මොකක්ද පුතේ resolution කියන්නේ කියලා. ග්‍රාෆික විභේදනය. resolution කියන්නේ මොකක්ද? මොකක්ද resolution කියලා කියන්නේ ග්‍රාෆික විභේදනය? දැන් චුට්ට කලින් මම කිව්වා. හරි. resolution කියලා කියන්නේ පුතේ එමෙන්න ග්‍රාෆික විභේදනය කියලා කියන්නේ මේ පික්සල්ස් වලින් හැදිච්ච ග්‍රාෆිකයක් ගත්තම එහෙම නොවෙන එකක් තියෙනවා ඒකයි මෙහෙම කිව්වේ. පික්සල්ස් වලින් හැදිච්ච ග්‍රාෆිකයක් ගත්තම ඒ ග්‍රැෆික් එකේ අංගලේ කොටුවක් ඇන්දොතින් අපිට මෙන්න මේක අංගලේ කොටුව පොඩ්ඩක් පේනවා. ඒක සයිස් අඩුයි. මම චුට්ටක් ලොකු එකක් ගන්නම්. මෙන්න මේක පුතේ අංගලේ කොටුවක් නම් අපිට මේක අංගලේ කොටුවක් කියලා. ඔය ගාන වගේ හරියට නේ. බලමු පොඩ්ඩක්. එකක් මේ පල්ලෙහාට අඩුයි. එක කොටුවක්. ඕන දැන් අංගලේ කොටුවක්. අපිට මෙහෙම හරියටම අංගලයි කියලා. එතකොට අපි විභේදනකය කියලා කියන්නේ මෙන්න මේ අංගලේ කොටුවක් තුල තිරස් අතට හෝ සිරස් අතට අංගලක කොටුවක් තුල තිරස් අතට හෝ සිරස් අතර තියෙන පික්සල්ස් ප්‍රමාණය. එතකොට මේ අංගලේ කොටුවක් නම් අතර මේක අංගලේ කොටුවක් නෙවෙයි. අපිට මේක අංගලේ කොටුවක් නම් මේකේ තිරස් අතට හෝ සිරස් අතර තියෙන පික්සල්ස් ප්‍රමාණය කීයද? 9යි. මේකේ තියෙන 9යි. එතකොට මේ තිරස් අතට හෝ සිරස් අතර පික්සල්ස් 9 නම් මේ මුළු අංගලෙම පික්සල්ස් කීයක් තියෙනවද? තිරස් අතට හෝ සිරස් අතර පික්සල්ස් 9යි. එතකොට මුළු අංගලෙම පික්සල්ස් කීයද? නම් වරක් ඔමේ මුළු අංගලෙම පික්සල්ස් 81යි. නම් වරක් 9. නම් වරක් 9. හරි. එතකොට තියාගන්න ඕනේ. අපි විභේදනය කියලා කරන්නේ මුළු අංගලෙම තියෙන පික්සල්ස් ගාන එහෙමයි. අංගලක කොටුවක් තුල තිරස් අතට හෝ සිරස් අතට තියෙන පික්සල්ස් ප්‍රමාණයට අපි කියනවා විභේදන අගය කියලා. මතක තියාගන්න ඕනේ. විභේදන අගය. හරි. අපි ලියමු පුතේ උතන යටින් විභේදන අගය කියලා. අංකිත ග්‍රාෆිකයක අංකිත ග්‍රාෆිකයක අංගලක කොටුවක් තුල අංකිත ග්‍රාෆිකයක අංගලක කොටුවක් තුල තිරස් අතට හෝ තිරස් එන මේ පැත්තට තිරස් අතට හෝ සිරස් අතට ඇති පික්සල් ප්‍රමාණය සිරස් අතට හෝ තිරස් අතට ඇති පික්සල් ප්‍රමාණය
ග්‍රාෆිකයේ පික්සල් ප්‍රමාණය ග්‍රාෆිකයේ විභේදන අගය නම් වේ. පික්සල් ප්‍රමාණය ග්‍රාෆිකයේ විභේදන අගය නම් වේ. විභේදන අගය නම් වේ. ඉතින් දැන් අපි දන්නවනේ අර හැම දෙයක්ම වගේ මනින්න ඒකකයක් තියෙනවා. මේක නේ අපි දන්නවා වේගය මනින්න තියෙනවා පැයට කිලෝමීටර. දත්ත සම්ප්‍රේෂණ වේගය මනින්න තත්පරයට බීට්ස් නේ බීට්ස් per second කියලා. ඒ වගේ හැම ඒකකයක්ම වගේ මනින්න හැම මොනවා හරි දෙයක් මනින්න ඒකකයක් තියෙනවා. නේ ඕනම දෙයක් මනින්න ඒකකයක් තියෙනවා. උතර විභේදන අගය මනින්නත් එහෙමයි. විභේදන අගය මනින්නත් පුතේ ඒකකයක් තියෙනවා. ඒ ඒකකය තමයි මෙන්න මේ මම ලියලා පෙන්නන්න හදන්නේ. මෙන්න ඒකකය මෙන්න ඒකකය. මොකක්ද මේකෙන් කියවෙනම ඇත්තේ? PPI. PPI. දැන් අපි විභේදන අගය කියලා කිව්වේ අඟලක කොටුවක් තුල සිරස් අතට හෝ සිරස් අතර තියෙන පික්සල්ස් ගන්න. එතන PPI කියන්නේ විභේදන අගය මනින ඒකකය. මොකද්ද PPI කියලා කියන්නේ? උත්තරයක් ආවත් බලමු. PPI කියලා කියන්නේ හරි උත්තරය හරියට කියන දානිෂ් pixels per inch. විභේදන අගය මනින ඒකකය තමයි PPI. ඒ කියන්නේ pixels per කියන්නේ එකකට කියන්නේ inch අඟල් එකකට pixels per inch. දැන් අපි අඟලකට තියෙන pixels ගන්න කියලා අදහස තියෙනවා. හැබැයි ඇත්තටම විභේදන අගය කියලා කියන්නේ මොකක්ද? දැන් මේකේ නමේ තේරුම pixels per inch කිව්වම අඟලක තියෙන pixels ගන්න. හැබැයි එහෙම කිව්වට ඇත්තටම අපි විභේදන අගය කියලා මනින්නේ අඟලක කොටුවක් තුල තිරස් අතට හෝ සිරස් අතර තියෙන pixels ප්‍රමාණය විභේදන අගය කියලා කියන්නේ. අඟලක කොටුවක් තුල තිරස් අතට හෝ සිරස් අතර තියෙන pixels ප්‍රමාණය. දැන් ඔයාට පුතේ ඔයාගේ අම්මා තාත්තා කතා කරන විදිහටමද යාළුවෝ කතා කරන්නේ ඔයාට නම කියලාද? අම්මා තාත්තා නම කියලාද? දැන් ඔයාට අම්මා තාත්තා නම කියලාද කතා කරන්නේ? නෑ සමහර සුදු දුව සුදු පුතා එහෙම කියලා කියනවා. හැබැයි යාළුවෝ ඔයාට සුදු පුතා කියන්නේ නැහැ නේ කවුරුවත්. යාළුවෝ ඔයාට නමක් කියනවා. දානිෂ් කියලා කියයි. එනේ යාළුවෝ ඔයාට තවත් නමක් කියනවා ඇති. මට ඒක කියන්න බැරි එකක් මේ වෙලාවේ. නේ? හැබැයි යාළුවෝ ඔයාට ඔය තවත් නමක් කිව්වත් අම්මා තාත්තා ඔයාට මොනවා හරි නමක් කිව්වත් පුතා කිව්වත් ඔය හැමෝම කියන්නේ එකම එක්කෙනාටනේ. නේ? දැන් ඔයා නම කියන්නේ අශේන්ට නම් හැමෝම සුදු පුතා කියන නම් අශේන්ට ගෙදරදී ඒ අශේන්ට තමයි එක කියන්නේ. යාළුවෝ කියන නම් අශේන් කියලා ඒ කියන්නේ අශේන්ට. හොඳම යාළුවෝ තවත් නමක් කියනව නම් ඒ කියන්නේ අශේන්ට. නේ? ඒ වගේ විභේදන අගයටත් විවිධ නම් තියෙනවා. එකක් තමයි විභේදන අගය මනින්න තිබුණු නම pixels per inch. pixels per inch. pixels කියලා කියන්නේ අඟලක කොටුවක් තුල තියෙන මේ කුඩා කොටු ගන්න pixels වෙන කුඩා කොටු. මුද්‍රණ කර්මාන්තයේ අය සාමාන්‍ය කම්පියුටර් එකේදී කියන්නේ ඕක තමයි pixels per inch. මුද්‍රණ කර්මාන්තයේදී මුද්‍රණ කර්මාන්තය කියන්නේ පුතේ අර කඩදාසි කොළවල මොනවා හරි print කරනව නම් මේ posters වගේ දේවල් ඒගොල්ලෝ කියන්නේ වෙන නමක් DPI කියලා. ඒගොල්ලෝ කියනවා වෙන නමක් DPI. මොකද DPI කියන්නේ එහෙනම් කියවෙන්නේ ඒකෙන් DPI. දැන් ඉස්සෙල්ලා PPI නම් pixels per inch. එහෙනම් DPI DPI dots මොකද per inch. මේක කොටේ ලියවුනේ කියවෙන්නේ dots per inch. එතකොට pixels per inch කිව්වත් dots per inch කිව්වත් දෙකම එකයි. අර අශේන්ට නැත්නම් කාට හරි එක ළමයෙකුට විවිධ අවස්ථාවල විවිධ නම් කියනවා වගේ. ඒතර pixels per inch කියන අපිට සාමාන්‍යයෙන් පරිගණකයේදී PPI
මුද්‍රණ කර්මාන්තයේදී එනවාද පාරේ පෝස්ටර්ස් එහෙම අලවන වගේ කඩදාසි වල වගේ වෙයි. අන්න එතකොට ඒගොල්ලෝ කියනවා DPI. ඒගොල්ලෝ කියන්නේ dots per inch. හැබැයි අදහස එකමයි. හරිද? මුද්‍රණ කර්මාන්තය අය කියන්නේ DPI කියලා. dots per inch. PPI කිව්වත් DPI කිව්වත් අදහස එකමයි. මතක තියාගන්න ඕනේ. උතර විභේදනගේ මනින ඒකකයක් තියෙනවා PPI. pixels per inch. හරි. අපි ඔතනින් ලියමු. පුතේ අපි ඔතනින් ලියමු. මොකද අන්තිමට ලියලා තියෙන්නේ පුතේ? ඔතනින්. පුතේ අන්තිමට උතන මොකද්ද ලියලා තියෙන්නේ? විභේදනගේ කියලා. පුතේ ග්‍රාෆික විභේදනය කියලා මොකද්ද ලියලා තියෙන්නේ? විභේදනගේ කියලා. නදුනි මොකද්ද උතන ලියලා තියෙන අන්තිමටම වාක්‍ය? කතා කරන්නේ නැහැ කවුරු? දැන් විභේදනගේ කියලා මාතෘකාවක් කියවනේ. ඒක යටතේ මොනවද අන්තිමටම ලියලා තියෙන්නේ? මොකුත් ලියුවේ නැද්ද නැත්නම්? දැන් පුතේ මම දානිෂ් විභේදනගේ කියලා මාතෘකාවක් කියවනේ. එතන යටින් ලියලා තියෙන්නේ මොකද්ද කියනකො මට? හරි විභේදනගේ නම් වේනේ. හරි. ඔතන යටින් ලියමු. විභේදනගේ මැනීම සඳහා විභේදන අගය මැනීම සඳහා PPI අලුත් ඡේදකින් මේක ලියන්නේ. විභේදන අගය මැනීම සඳහා PPI වරහන් ඇතුලේ pixels per inch. විභේදන අගය මැනීම සඳහා වරහන් ඇතුලේ PPI pixels per inch. PPI pixels per inch. නැමැති ඒකකය PPI තමයි ඒකකය. හොඳේ PPI. එකෙන් කියවෙන්නේ pixels per inch. නැමැති ඒකකය භාවිතා කරනු ලබයි. PPI නැමැති ඒකකය භාවිතා කරනු ලබයි. මෙය මුද්‍රණ කර්මාන්තයේදී DPI එතන ඉස්සරහින් ලියන dots per inch. මුද්‍රණ කර්මාන්තයේදී DPI එතන ඉස්සරහින් dots per inch ලෙස හඳුන්වනු ලබයි. දෙකම එකම තමයි, නම විතරයි වෙනස්. DPI ලෙස එන dots per inch ලෙස හඳුන්වනු ලබයි. ඒ ඒකකය මුද්‍රණ කර්මාන්තයේදී කියන්නේ DPI කියලා ඒගොල්ලෝ. dots per inch. අපි සාමාන්‍ය පරිගණකයේ භාවිතයේදී කියනවා PPI pixels per inch කියලා. pixels per inch. මතක තියාගන්න ඕනේ. මාතෘකාවක් ලියමු. ග්‍රාෆිකයේ ප්‍රමාණය. මාතෘකාවක් ග්‍රාෆිකයේ ප්‍රමාණය. ග්‍රාෆිකයේ ප්‍රමාණය. ග්‍රාෆිකයේ ප්‍රමාණය. හරි. ග්‍රාෆිකයේ ප්‍රමාණය ගැන දැන් අපි ග්‍රාෆිකයක දිග කියන්නේ අඟල් වලින් සාමාන්‍යයෙන් එන සෙන්ටිමීටර් මීටර් එහෙම වෙනන් කියන්න පුළුවන්. අපි ග්‍රාෆිකයක දිග අඟල් වලින් කිව්වොත් පුතේ විභේදනගය CI PPI නම් ඔන ග්‍රාෆිකයක පුතේ දිග තියෙනවා. ග්‍රාෆිකයක පුතේ දිග තියෙනවා. දිගයි පළලයි මම දෙක දෙන්නම්. මම දිග දැන් ලියන්න. දිග එතන අඟල් 7ක්. දිග අඟල් 7යි ග්‍රාෆිකයක. එතන මේ ග්‍රාෆිකයේ පුතේ විභේදනගය CI PPI. CI PPI. ග්‍රාෆිකයේ පුතේ විභේදනගය CI PPI. ඔය වෙන්නේ CI PPI. දැන් මේ ග්‍රාෆිකයේ දිග
අඟල් වලින් sorry පික්සල්ස් වලින් මට කවුරු හරි කියන්න. ග්‍රාෆිකයේ දිග අඟල් 7යි. එයාගේ විභේදනකයේ CI PPI. මේ ග්‍රාෆිකයේ දිග පික්සල්ස් වලින් නම් කීයද? මේ ග්‍රාෆිකයේ දිග පික්සල්ස් වලින් නම් 10යි. පික්සල්ස් වලින් කීයද? හැමෝම උත්තර දෙන්න ඕන මැසේජ් එකක් හරි දාලා. හරි. මිතුන් හරි. මිතුන් හරි තව කවුද? සඳුන් හරි STU 49යි 7 හරි. දිල්නෙත් ඔක නෙමෙයි උත්තරය. ග්‍රාෆිකයේ දිග කොච්චරද කියලා මම අහන්නේ. මුළු ග්‍රාෆික් එකේම තියෙන ගාන එහෙම නෙවෙයි. එහෙම නැත්නම් මුළු අඟලකම තියෙන කොටු ගාන නෙවෙයි මම අහන්නේ. දැන් අපිට ග්‍රාෆිකයේ දිග අඟල් 7යි. CI PPI කෙනෙක්ගෙන් අදහස් වෙන්නේ මොකක්ද? CI PPI වලින් අදහස් වෙන්නේ දිල්නෙත් CI PPI වලින් අදහස් වෙන්නේ මොකක්ද? CI PPI කියලා කියන්නේ පුතේ අඟලක කොටුවක තිරස් අතට හෝ සිරස් අතට පික්සල් 100ක් තියෙනවා. CI PPI කියලා කියන්නේ පුතේ අඟලක කොටුවක සිරස් අතට හෝ තිරස් අතට තිරස්ව හෝ සිරස්ව පික්සල් 100ක් තියෙනවා. ඒතර අඟලක කොටුවක තිරස්ව හෝ සිරස්ව පික්සල් 100 නම් ඒ වගේ අඟල් 7ක පික්සල්ස් කීයද? අඟලක කොටුවක තිරස්ව හෝ සිරස්ව මම පොඩක් අඳලා පෙන්නන්නම් එහෙම එකක්. මෙන්න මේක අඟලක කොටුවක් කියලා හිතන්නකෝ. මේ අඟලේ කොටුවේ මෙන්න මේ පැත්තට පික්සල්ස් කීයක් තියද? මේ පැත්තට පික්සල්ස් ඔය CI PPI කියන්නේ මේ පැත්තට 100යි. CI PPI කියන්නේ මේ පැත්තට 100යි. එතකොට ඒක මේ පැත්තට කීයක් තියද? උඩින් පොළහාට. ඒත් 100යි. නේ? එතකොට එහෙම තමයි තියෙන්නේ. CI PPI එකෙන් අදහස් වෙන්නේ අඟලක කොටුවක් තුල තිරස් අතට හෝ සිරස් අතට පික්සල් 100යි. එතකොට ඒ වගේ අඟල් 7ක් තුල පික්සල්ස් කීයක් තියෙනවද කියලා අහන්නේ. නෑ අඟලක 100 නම් තියෙන්නේ සිරස් අතට හෝ තිරස් අතට ඒ වගේ අඟල් 7ක්. ඔන්න තව කොටුවක්. ඒ වගේම ඔන්න තව කොටුවක්. ඔය වගේ අඟල් 7ක් තුල එක අඟලක 100 නම් අඟල් 7ක් තුල 700ක් තියෙනවා. එතකොට පුතේ අපි පින්තූරයේ දිග ඇහුවොතින් පේපර් එකේ ඔහම අහනවා. පේපර් එකේදී කියයි පින්තූරයේ දිග අඟල් 7යි අඟල් 5යි. දිග අඟල් 7යි උස අඟල් 5යි. එයා කියනවා පින්තූරයේ විභේදනකයේ CI PPI. පින්තූරයේ විභේදනකයේ CI PPI කියලා දෙන එකලුත් නෑ CI. විභේදනකය. එතකොට එයා අහනවා පින්තූරයේ දිග සහ උස පික්සල්ස් වලින් දක්වන්න. පින්තූරයේ දිග සහ උස පික්සල්ස් වලින් දක්වන්න. එතන පින්තූරයේ දිගය උසය දීලා තියෙනවා. විභේදනකය දීලා තියෙනවා. එහෙනම් අපිට පුළුවන් පික්සල්ස් වලින් පින්තූරයේ දිග උස කියන්න. එතන දිග අඟල් 7 නම් CI PPI නම් අපිට පුළුවන් 100 7න් වැඩි කරා අන්න දිග 700යි PPI 700යි පික්සල්ස් 700ක්. උසත් ඒ වගේමයි. උසත් අඟලක 100යි ඒ වගේ 5යි. එතන 500යි PPI 500යි පික්සල්ස්. ඒ කියන්නේ PPI වන පික්සල්ස්. ඒකට දැන් මතක තියාගන්න ඕනි අපි මේ පාඩමේදී පින්තූරවල දිග පළල කියන්නේ පික්සල්ස් වලින්. අපි මේ පාඩමේදී පින්තූරයේ දිග පළල කියන්නේ අඟල් සෙන්ටිමීටර්ස් මීටර් වලින් නෙවෙයි පික්සල්ස් වලින්. ඒතර පික්සල්ස් වලින් පින්තූරයේ දිගයි පළලයි කියන්න නම් අපිට පින්තූරයේ විභේදන අගය කියන්නේ ගොඩක් වැදගත්. පික්සල්ස් වලින් පුතේ පින්තූරයේ දිගයි පළලයි කියන්න නම් අපිට පින්තූරයේ විභේදන අගය කියන එක ගොඩක් වැදගත් වෙනවා. හරි. පින්තූරයේ විභේදන අගය නැතුව අපිට මේකට උත්තර දෙන්න බෑ. ඒතර විභේදන අගය ඕන. පින්තූරයේ දිග පළල ඕන. මේකට උත්තරයක් ලබා දෙන්න නම්. හරි. අපි ලියුව මාතෘකාවක් ග්‍රාෆිකයේ ප්‍රමාණය කියලා. අපි ග්‍රාෆිකයේ ප්‍රමාණය ගැන අපි ඊළඟ දවසේ කතා කරන්නේ ග්‍රාෆිකයේ ප්‍රමාණය ගැන. උතන අපි තව මූලිකාංග දෙකක් තියෙන එකක් ග්‍රාෆිකයේ ප්‍රමාණය අනිත් එක භාවිතාවන වර්ණ ගණන කියලා. ග්‍රාෆිකයේ ප්‍රමාණය සහ භාවිතාවන වර්ණ ගණන
අපි ඒක ඊළඟ දවසේ